තියෙන්නේ 15 වෙනි පේපර් එක මේක පැය 3ක පේපර් එකක්. එතකොට මේක සාමාන්‍යයෙන් A level format එකට තියෙන පේපර් එකක්. A level format එකට කියන්නේ ප්‍රශ්න ප්‍රමාණය A level විදියට තියෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම පළවෙනි ප්‍රශ්න 10 කරන්න ඕනේ. ඒ වගේම දෙවෙනි ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්න ඕන. ඔක්කොම ප්‍රශ්න 15ක් උත්තර ලියන්න ඕන. හැබැයි මේ පේපර් එක ඇතුලේ ඕගොල්ලන්ට දෙවෙනි කොටසේ තියෙන්නේ ප්‍රශ්න 5යි. ඒ කියන්නේ ප්‍රශ්න 15ම තියෙන. එතකොට මෙතන තියෙන එකම වෙනස තමයි තෝරා ගැනීමක් කරන්න බෑ. අනිවාර්යයෙන්ම සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඕන. ඒක විතරයි වෙනසකට තියෙන්නේ. A level විදියට අපි තෝරා ගැනීම කරන්න තියෙනවා. එතකොට දැන් මෙතනදී මේ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියනකොට ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මම ඕගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන්නේ වෙලාව කොහොමද කළමනාකරණය කරගන්නේ කියලා. කාලය ඔගොල්ලෝ ඇඩ්ජස්ට් කරගන්නේ කොහොමද? පැය 3කට උත්තර ලියන්න පුරුදු වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම දේ, වැදගත්ම දේ. ඉතින් එතකොට මතක තියාගන්න මේ කාලය කියන්නේ ලකුණු වලට සමානුපාතික දෙයක්. ඒතර ඔයගොල්ලෝ කාලය වැය කරන්න ඕන, වැඩිපුර වැය කරන්න ඕන, වැඩිපුර ලකුණු වෙන තැන් වලට. එතකොට මෙහෙමයි ලකුණු දෙන්නේ. එක කෙටි ප්‍රශ්නයකට ලකුණු 25 ගානේ ප්‍රශ්න 10ට පළවෙනි A කොටසේ ප්‍රශ්න 10ට 25ව 10ක් 250ක් දෙනවා. B කොටසේ 150 බැගින් ප්‍රශ්න 5ක් තියෙනවා 750ක් දෙනවා. ඔක්කොම ලකුණු 1000යි. එතකොට ලකුණු 1000ට පැය 3යි. පැය 3 නම් මෙතන බෙදෙන්නේ මේක 4න් එකක්. ඒ කියන්නේ මිනිත්තු 45යි මිනිත්තු මේ ගණන් 10ට පළවෙනි ප්‍රශ්න 10ට 45ක් තියෙනවා. එතකොට මේකේ දෙවෙනි කොටසේ ප්‍රශ්න 5කට පැය 2යි විනාඩි 15ක් තියෙනවා. විනාඩි 15ක් තියෙනවා. පැය 2යි 15ක් තියෙනවා. ඒතර ඔන්න ඔය විදිහට තමයි ඕගොල්ලෝ කාලය බෙදා ගන්න ඕන. එතකොට කාලය මේ විදිහට බෙදා ගන්නකොට ඔගොල්ලෝ මතක තියාගන්න පළවෙනි කොටසේ ප්‍රශ්න 10ක් තියෙනවා. ප්‍රශ්න 10කට සමහර ළමයි පැයක් විතර ලියනවා. එතකොට අනිවාර්යයෙන්ම දෙවෙනි කොටසේ ලකුණු ඒ කියන්නේ ප්‍රශ්න පළවෙනි කොටසේ ගණන් 10ට පැයක් විතර ගියොත් දෙවෙනි කොටසේ ගණන් 3:00මාර වෙනකොට පැය 3 ඉවර වෙනවා. ඉතින් පුළුවන් තරම් අර දෙවෙනි කොටසේදී වැඩිපුර ලකුණු ප්‍රමාණයක් ලැබෙන්නේ. එතකොට මම ළමයින්ට ඇඩ්වයිස් කරන්නේ පළවෙනි පැය භාගය තුල පුළුවන් තරම් ඒ කොටසෙන් කරන්න පුළුවන් සියලුම ගණන් හදලා දෙවෙනි කොටසට යන්න. දෙවෙනි කොටසේ ගණන් 5ක් අරගෙන තෝරගෙන ඉවර වෙලා ඒ වෙලාවත් ඉතුරුනොත් ආපහු පළවෙනි කොටසේ තව ගණන් 2-3ක් ඉතුරු වෙලා තියෙනවා නම් ඒක හදන්න. මොකද පළවෙනි කොටසට වෙලාව මදි වෙනවට වඩා දෙවෙනි කොටසට වෙලාව මදි වෙන එක සෑහෙන භයානකයි. ඒතකොට පැය 3ට ඔයගොල්ලෝ ටයිම් කරලා ගන්න හදනවා නම් ගණන් හදනවා නම් දෙවෙනි කොටසට වැඩිපුර වෙලා දෙන්න ඕන. හැබැයි සමහර ගුරුවරු කියනවා පළවෙනි කොටස අතෑරලා ළමයි දෙවෙනි කොටස මුලින්ම කරන්න. ඊට පස්සේ පළවෙනි කොටස කරන්න කියලා. ඉතින් අපිට A level වලදීත් හමු වෙනවා එහෙම පේපර්ස්. අපිට තේරෙනවා මේ ළමයා පළවෙනි කොටස අතෑරලා දෙවෙනි කොටස කරලා තියෙනවා කියලා. ඒ මොකද දෙවෙනි කොටස හොඳටම කරලා තියෙනවා. හැබැයි පළවෙනි කොටසේදී ලකුණු 30ක් විතර තමයි එන්නේ. ඒතකොට දෙවෙනි කොටස කොච්චර හොඳට කරත් එතනින් එයාට ගන්න පුළුවන් උපරිම ලකුණු ප්‍රමාණය 750යිනේ. එතකොට 750න් එයා 700ක් ගත්තත් වැඩක් නැහැ. පළවෙනි කොටසට ලකුණු 50ක් ගන්න බැරි නම්. දෙවෙනි කොටස ගොඩාක් වෙලාව අරගෙන කරලා පළවෙනි කොටස අල්ලන්නවත් බැරි වුණොත් ඉතින් ඇත්තටම පළවෙනි කොටසේ ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් ගණන් තියෙන්නේ. ස්ටෙප් 5 ගණන් විනාඩි 4:00මාරක් ගානකට වෙන් වෙනවා කියන්නේ ඇත්තටම ලොකුවට හිතන්න දෙයක් නැහැ. තියරි කරගෙන යන්න පුළුවන්. සමහර ගණන් එකක් දෙකක් හිර වෙන තැන් තියෙනවා. ඒකයි මම කියන්නේ පුළුවන් තරම් පේපර් එකක් කරනකොට Tamanට ලේසි ගණන් ටික මුලින්ම තෝරලා කරන්න ඕන. එහෙම නැතුව පිළිවෙලකට යන්න නෙමෙයි. පළවෙනි කොටසෙන් ලේසි ගණන් ටික තෝරලා මුල් පැය භාගය ඇතුළත කරන්න. ඊට පස්සේ දෙවෙනි කොටසෙන් ලේසිම ප්‍රශ්න තෝරගෙන යන්න ඕන. අන්තිමට වාට ඉතුරු වෙන්න ඕන අමාරු ප්‍රශ්නේ. අපි පේපර් මාකින් කරනකොට අපිට තේරෙනවා ළමයි එහෙම කිසිම ප්‍රැක්ටිස් එකක් නැතුව තමයි කරලා තියෙන්නේ. ඇයි? ළමයට ලකුණු වැඩිම තියෙන්නේ අන්තිමටම තෝරගත්තු ගාන. සමහරට 150 තියෙනවා.
මුලින්ම තෝරගත්තු ගානට ලකුණු 50යි. හැබැයි එයා සම්පූර්ණයෙන් සෑහෙන මහන්සි වෙලා. හැබැයි ලකුණු 50යි. එයාට සෑහෙන ලොකු වෙලාවක් ගිහිල්ලා. ඒ තේරුම තමයි ඒ කියන්නේ ඒ පේපර් එකේ තියෙන පිළිවෙලට ළමයි ප්‍රශ්න තෝරගන්න හදනවා. එහෙම නෙමෙයි පේපර් එකක් ලියනකොට Tamanට ලේසිම ප්‍රශ්න තමයි මුලින්ම තෝරගන්න ඕන. අනිත් එක මම දකිනවා සමහර වෙලාවට ළමයි දැන් පේපර්ස් කරන්න කියලා කිව්වහම පේපර්ස් කරන්නේ පොත්වල. ඒකත් හරි වැරදි. ඒ මොකද පොතක පේපර්ස් කරන්න එපා. එතකොට අපි ඒ කරන එක තේරුම්න්නේ ආපහු තව ක්ලාස් එකක ගිහලා නෝට් එකක් ලියනවා වගේ. කොළ ටිකක් හොඳට ලෑස්ති වෙලා කොළ ටිකක් අරගන්න. අනිත් එක පේපර් එකක් කරනවා නම් වතුර බෝතලේ පවා ළඟට ගන්න. ඒ ටික ඔක්කොම ළඟට අරගෙන ඔරලෝසුව පවා ළඟට ගන්න ඕන. ඔරලෝසුවෙන් බල බල තමයි ලියන්න ඕන. නිතරම බලන්න. එක්සෑම් එකේදී ඔටෝ බැලෙනවනේ. දැන් ඔයාට ඒක රිලැක්ස් එකේ කරන්න එපා. මම මේක කොහොම හරි පැය 3ක් ඇතුළත ටයිම් කරලා කරනවා කියලා හිතාගෙන කරන්න ඕන. හැබැයි මේ කියන ටයිමින් වෙලාවට අනුව පේපර් එකක් ලියන එක කරන්න ඕන පළවෙනිම දේ එක්සෑම් එකේ ලකුණු 50කට 60කට වැඩිපුර ගන්න ළමයි. Tamanට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවනේ පේපර් එකක් කරලා බලන්න ලකුණු 25ක් 30ක් නම් එන්නේ වෙලාව ගැන හිතන්න එපා. පුළුවන් උපරිම කරන්න වෙලාව ගැන හිතන්න එපා. ලකුණු 40 50 මට්ටමට එන්න ඊට පස්සේ ටයිම් කරලා කරමු. එතකොට මම මේ ටයිමින් ගැන කතා කරන්නේ ලකුණු 50 60ට වඩා වැඩිපුර ගන්න පුළුවන් ටාගට් එකක් තියෙන ළමයි අනිවාර්යෙන්ම ඒ වෙලාව හදාගෙන ටයිම් කරන එක හරියට හදාගෙන ඉස්සරහට යන්න. අපි බලමු 15 වෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නේ ඉඳන් කතා කරගෙන යමු. මෙන්න මේක කතාවක් තියෙන පළවෙනි ප්‍රශ්නේ තියෙන ළමයි ලේසි මේකක්. ඒ කියන්නේ මේකේ අන්තර්ගතය ගැන ලොකුවට හිතන්න එපා. A level format එකෙන් අපිට සම්පූර්ණයෙන්ම දැන් මෙතන වර්ග සමීකරණවල ප්‍රශ්න 4ක් වර්ග සමීකරණවල ප්‍රශ්න 4ක් තියෙනවා. හැබැයි A level paper එකේ පළවෙනි කොටසට වර්ග සමීකරණවල එක ප්‍රශ්නයක්වත් එන්නේ නැහැ. එතකොට මේකේ පේපර් එකේ අන්තර්ගතය A level paper එක විදියට ඇවිල්ලා නැහැ. ඒ මොකද පළවෙනි කොටසට නෙමෙයි වර්ග සමීකරණේ දෙවෙනි කොටසට. ඉතින් එහෙම A level paper එකක් හදන්න නම් අපිට ඒ කියන්නේ සිලබස් එක 100%ක් ඉවර කරලා තියෙනවා. අපි 100%ක් එහෙම ඉවර නැහැ. ඒකට අපි මේ ප්‍රැක්ටිස් පේපර් එකක් මොඩල් පේපර් එකක්. එතකොට ඒකේ තියෙන ගණන් විදියයි අරකයි වෙනස්. හැබැයි ස්ටෙප් ගාන එකයි. සාමාන්‍යයෙන් පළවෙනි කොටසේ ගානක් දෙනවා නම් ඒ ගාන වෙනුවෙන් වෙන් වෙලා තියෙන්නේ විනාඩි 4:00මාරයි. ඒ කියන්නේ විනාඩි 4:00මාරක් ඇතුළත ඔය ගානක් හදන්න පුළුවන් වෙනවා. එතකොට මේකෙත් මේ පේපර් එක හදලා තියෙන මේ විදියට විනාඩි 4:05ක් තුල ඔය ප්‍රශ්න හදන්න පුළුවන් විදියට. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. ඇත්තටම මම මේකේ තව එකක් කියනවා. ඒ කියන්නේ දැන් පැය 3 පේපර්ස් අපි කරන්න යනකොට මම ටිකක් වැඩිපුර වෙලාව අරගෙන සාකච්ඡා කරනවා. ඇත්තටම පැය 3 පේපර්ස් කරන්න යනකොට මම බලාපොරොත්තු වෙන්නේ අපි දැන් ඉස්සරහට කරනකොට සති දෙකකට සැරයක් මම පේපර් එකක් අප්ලෝඩ් කරනවා. සති දෙකකට සැරයක් පේපර් එකක් අප්ලෝඩ් කරනවා. මම ඉස්සරහට හිතන් ඉන්නවා ඉන්ස්ටිටියුට් එකට ඇවිල්ලා ලියන්න දෙන්න. ඒව ලියන ළමයි අනිත් ළමයින්ට ඔන්ලයින් ලියන්න පුළුවන් විදියට ක්‍රමවේදයක් හදන්න. සමහර ළමයි කියනවා සර් පේපර් එක ඇවිල්ලා ලියමු ගෙදර ලියද්දී වෙලාව අරගෙන එම හරියට වෙලාව ගන්නෙ නෑ කියලා. ඉතින් ඒක නිසා ඉන්ස්ටිටියුට් එකට ඇවිල්ලා ලියන්නත් මම ක්‍රමවේදයක් හදනවා. මම ඒකත් ඔයගොල්ලන්ට දැනුවත් කරන්න. එතකොට මේ පේපර් එකක් සති දෙකකට සැරයක් තමයි ඔයගොල්ලන්ගේ ගෲප් එකට මම දාන්නේ. නැත්නම් ඉන්ස්ටිටියුට් එකේ ලියන්න තියන්නේ. එතකොට සති දෙකක් තිස්සේ අපි එක පේපර් එකක් ඩිස්කස් කරන සම්පූර්ණයෙන්ම සියලුම පේපර් එකේ සියලුම ප්‍රශ්න ඩිස්කස් කරලා එක දවසක පුළුවන් තරම් කාලයක් ගමු. පැය 3ක අපි ඩිස්කෂන් එක සාමාන්‍ය පැය 3යි යන්නේ. එතකොට පැය 3 ඇතුළතදී මුළු පේපර් එකම ඩිස්කස් කරන්න පුළුවන්. පේපර් එක ලියන්න පුළුවන් නම් ඩිස්කස් කරන්න මට පුළුවන්. හැබැයි ඉතින් ඕගොල්ලන්ට ඒක තේරෙයිද දන්නේ නැහැ. ඉක්මනට කියාගෙන යනවා. ඉතින් මම හිතනවා ඒක ටිකක් ඵලදායී නෑ කියලා. හැබැයි ඉතින් ඉස්සරහා අනාගතයේදී පේපර්ස් කරනකොට අපි එහෙම ඩිස්කස් කරනවා. දැනට ඉතින් ප්‍රැක්ටිස් කරන නිසා ගොඩක් ළමයි දැන් තමයි පටන් ගන්න වැඩ කරන්න. දැන් තමයි ටර්ම් ටෙස්ට් එන්නේ ඉස්කෝලවල.
ඉතින් ඔයගොල්ලෝ සමහර ළමයි එක ටර්ම් ටෙස්ට් එකක්වත් ඉස්කෝලේ ලියපු නැති ළමයි මෙතන ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට පේපර්ස් ඉක්මනට කරලා තේරෙමුකුත් නැහැ. අර පරණ දේවල් මතක් කරන එක තමයි වැදගත්. ගොඩක් ළමයින්ට රිවිෂන් එකක් අවශ්‍යයි. ඉතින් මුලින් ඉඳන් ආපහු පාඩමක් ඉගෙන ගන්නවට වඩා පුළුවන් නම් මේක ගැන අන්න මෙහෙම එකක් මම ඉගෙන ගත්තා කියලා මතක් වෙනවා නම් ඒකත් හොඳයි. හැබැයි සම්පූර්ණයෙන්ම පාඩමක් රිවයිස් කරනවා නම් අනිවාර්යයෙන්ම ආපහු කරපු පාඩමේ ලියපු නෝට් එක බල ආපහු ඒ ගණන් හදන්න. එහෙම නැතුව පේපර් ක්ලාස් එකට ඇවිල්ලා සම්පූර්ණ පාඩම මතක් කරන්න උත්සාහ ගන්න එපා. ඒක එච්චර ඵලදායී නැති තේරුමක් නැති ටාගට් එකක්. හරි. අපි බලමු මේකේ පළවෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම තියෙන්නේ. x වර්ග ධන ax ධන b සමානයි බිඳුව වර්ග සමීකරණයේ මූල ඇල්ෆා බීටා නම් ඇල්ෆා වර්ග ධන 1 බීටා වර්ග ධන 1 මූල වන වර්ග සමීකරණය සොයන්න කියලා තියෙනවා. එතකොට ළමයි අපි දන්නවා මෙන්න මෙහෙම තියරියක්. මොකද්ද මේකට අදාළ තියරිය? ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව සමීකරණයක මූල ඇල්ෆා බීටා කියලා ගත්තොත් මේකේ මූල එකතුව හොයන සූත්‍රය තමයි ඇල්ෆා ධන බීටා සමානයි ඍණ b බෙදීම a. ඒ වගේම මූල ගුණිතය හොයන සූත්‍රය තමයි ඇල්ෆා බීටා සමානයි c බෙදීම a කියලා. ඔන්න ඕක තමයි වර්ග සමීකරණයක මූල ඇල්ෆා බීටා කියලා අපිට දීලා තියෙනවා නම් මූල එකතුවයි මූල ගුණිතයයි අපිට ඔන්න ඔය විදිහට හොයා ගන්න පුළුවන් පළවෙනිම දේ. ඊට පස්සේ ළමයි එතනම තියෙන තවත් එකක් වර්ගජ සමීකරණයක මූල දීලා තියෙනවා නම් වර්ගජ සමීකරණයක මූල දී ඇති විට ඒවා මූල වන වර්ගජ සමීකරණය අපිට එනවා x වර්ග ඍණ x වතාවක් මූල එකතුව ධන මූල ගුණිතය සමානයි බිඳුවයි කියලා. වර්ග සමීකරණයක මූල දෙක දන්නවා නම් ඒවා මූල වන වර්ග සමීකරණය මෙන්න මේ සූත්‍රය භාවිතා කරලා x වර්ග ඍණ x වතාවක් මූල එකතුව ධන මූල ගුණිතය සමානයි බිඳුවයි කියන මෙන්න මේ සූත්‍රය භාවිතා කළා අපිට ඒකේ මූල දෙක මූල වන වර්ග සමීකරණය හොයන්න පුළුවන්. දැන් එහෙනම් මේ ගානේ හැටියට මේ පළවෙනි ගාන 15 වෙනි පේපර් එකේ පළවෙනි ගානේ අපිට තියෙනවා මෙන්න මෙහෙම කතාවක් x වර්ග ධන ax ධන b සමානයි බිඳුව සමීකරණයේ මූල ඇල්ෆා බීටා නා ඇල්ෆා ධන බීටා සමානයි ඍණ b බෙදීම a කියන්නේ ඍණ a බෙදීම 1යි කියන්නේ ඍණ a. ඒ වගේම ඇල්ෆා බීටා කියන්නේ c බෙදීම a. c කියන්නේ නියත පදයේ බෙදීම x වර්ගයේ සංගුණකය. b බෙදීම 1යි ඒ කියන්නේ b. ඊට පස්සේ අපිට කියන්නේ ඇල්ෆා වර්ග ඍණ 1 බීටා ඇල්ෆා වර්ග ධන 1 ඇල්ෆා වර්ග ධන 1 බීටා වර්ග ධන 1 මූල වන වර්ගජ සමීකරණය අපිට ඒක ලියන්න පුළුවන් x වර්ග ඍණ x වතාවක් මූල එකතුව කියන්නේ ඇල්ෆා වර්ග ධන 1 ධන බීටා වර්ග ධන 1 ධන මූල ගුණිතය ඇල්ෆා වර්ග ධන 1 බීටා වර්ග ධන 1 සමානයි බිඳුව. ඔක සුළු කරන්න ඕන. එතකොට මේක සුළු කරනකොට මේක සුළු කිරීම ටිකක් කරදරයි වගේ නම් මේ ඇල්ෆා වර්ග ධන 1 බීටා වර්ග ධන 1 වෙන වෙනම ලියලා මේක කැපිටල් A මේක කැපිටල් B කියලා ඒක වෙන තැනක සුළු කරලා උතන්ට ආදේශ කරන්න පුළුවන්. දැන් මේකේ ලකුණු දීපු විදිය බලුවොත් තමයි මෙන්න මෙහෙම තමයි මේ වගේ තැන්වල ලකුණු දෙන්නේ. මට ඒක ලකුණු දෙන එක මුලින්ම කතා කරන්නේත් ඒක වැදගත් දෙයක් නිසා මේකේ වැදගත් දෙයක් මතක් කරන්න ඕන. මෙතන ලකුණු දෙද්දී මාකින් ස්කීම් එකේ මෙතනට 5යි මෙතනට 5යි දීලා තියෙනවා. මෙන්න මේ සමීකරණයට ලකුණු 5ක් දීලා තියෙනවා. හැබැයි මතක තියාගන්න මෙන්න මේ සමීකරණයට ලකුණු 5ක් දෙනකොට මේ ලකුණු 5 දෙන්නේ මෙතන සමානයි බිඳුව කියන එක තියෙන්න ඕන. සමහර ළමයි x වර්ග ඍණ x වතාවක් මේක දාන ගුණිතේ විතරයි ලියන්නේ සමානයි බිඳුව නැහැ. එතකොට ඒ ළමයාට මේ ලකුණු 5 නැහැ. මතක තියාගන්න ඔයගොල්ලෝ ලකුණු දාගන්න ඉද්දී ওই ලකුණු 5 සමානයි බිඳුවයි කියලා තියෙන්න ඕනේ. දැන් ඒ සුළු කරොත් ඒ කියන්නේ ඇල්ෆා වර්ග ධන බීටා වර්ග ධන 2
ඇල්ෆා වර්ග ධන බීටා වර්ග කියන්නේ ඇල්ෆා ධන බීටාගේ වර්ගය ඍණ 2යි ඇල්ෆා බීටා ධන 2 සමානයි ඇල්ෆා ධන බීටාගේ වර්ගය කියන්නේ a වර්ග ඍණ 2යි b ධන 2 කියලා එනවා. ඒ වගේම b කියන්නේ ඇල්ෆා වර්ග ධන 1 වතාවක් බීටා වර්ග ධන 1 ඇල්ෆා වර්ග බීටා වර්ග ධන ඇල්ෆා වර්ග ධන බීටා වර්ග ධන 1 ඇල්ෆා වර්ග බීටා වර්ග කියන්නේ b වර්ග ධන ඇල්ෆා වර්ග ධන බීටා වර්ග කියන්නේ මෙන්න මේ දෙක. මෙතන තියෙන්නේ ඒ කියන්නේ a වර්ග ඍණ 2යි b ධන 1. ඔන්න විදිහට ප්‍රකාශනයක් එනවා. එහෙනම් අවශ්‍ය වර්ගජ සමීකරණය x වර්ග ඍණ x වතාවක් මේක වෙනුවට මෙතන දාන a වර්ග ඍණ 2යි b ධන 2 ධන මෙතන b වර්ග ධන a වර්ග ඍණ 2යි b ධන 1 සමානයි බිඳුවයි කියලා ලියන්න. ඔන්න ඔය ප්‍රකාශනයේ තියෙන්න ඕන. එතකොට මෙතන ලකුණු දෙද්දී මේ ස්ටෙප් එකට සුළු කරලා තියෙනවා ලකුණු 5යි මෙතනට තියෙනවා නම් 5යි ඔන්න ඔය විදිහට ලකුණු 25 දීලා තියෙනවා. බලන්න ඔයගොල්ලන්ට ওই ලකුණු 25න් කීයක් තියනවද කියලා ඔයගොල්ලෝ දාගන්න ලකුණු. ඒව නැත්තම් බොරුවට ස්ටෙප් බයි ස්ටෙප් ලියා ගන්න නැතුව උත්තරේ විතරක් ලියාගෙන තනියම හදන්න. ඔයගොල්ලන්ට තියරි මතක නම් අනිවාර්යයෙන්ම ඔක සුළු කරන්න බැරි වෙන්න විදියක් නැහැ. තියරි අමතක නම් අර මම කියලා දෙන තියරි ටික මතක් කරගන්න. එහෙම නැත්නම් ඇත්තටම තියරි අමතක නම් කරන්න ඕන. පොත පෙරලා බල ඒ තියරි මතක් කරගන්න එක. අනිවාර්යයෙන්ම ඒ පොත පෙරලා ඒ තියරි ටික මතක් කරගන්න එක තමයි කරන්න ඕන මූලිකම දේ. අමතක වුණා කියලා ඔයගොල්ලන්ට හිතෙනවා නම් ඒක සෑහෙන්න ලොකු දෙයක්. මුලින්ම තමන් වැඩ කරනවා නම් ඒ කියන්නේ පළවෙනියටම කර ඉන්න පාඩම හොඳටම කරන්න ඕන. ඒ කර තමන් ඉගෙන ගමින් ඉන්නවනම් මොනවා හරි පාඩමක් ඒක වෙනුවෙන් සෑහෙන ලොකු කැපකිරීමක් කරන්න ඕන. ඊට අමතරව ඕගොල්ලෝ කළ යුතු දේ තමයි පරණ පාඩම් වලින් අමතක වෙච්ච දේවල් ආපහු මතක් කරන එක. පාඩමක් දැන් ඉගෙනගෙන යනවා නම් වර්තමානයේ මේක ගොඩක් වැදගත්. ගොඩක් ළමයින්ට අමතක වෙනවා. ඒගොල්ලන්ට අමතක වෙනවා වර්තමානයේ. ඒගොල්ලෝ හැමදාම මොකද කරන්නේ? ඔන්න පේපර් එකක් ටර්ම් ටෙස්ට් එකක් ලඟ වෙනකොට මෙලෝ දෙයක් මතක නැහැ. ඊට පස්සේ ටර්ම් ටෙස්ට් එක ලකුණු අඩුයි. එතකොට මොකද කරන්නේ? ඒගොල්ලෝ ආපහු මුලට ගිහිල්ලා පරණ දේවල් මතක් කර ඉන්නවා වර්තමානයේ අමතක කරලා. ඒක හරි වැරදි. අපිට අතීතේ වෙනස් කරන්න බෑ. හැබැයි අපි කරන්න ඕන වර්තමානයේ ඉඳගෙන අනාගතේ වෙනස් කරන එක. වර්තමානයේ ඉඳගෙන අනාගතේ වෙනස් කරන්න නම් මුලින්ම කරන්න ඕන තමන් ඉගෙන ගමින් ඉන්න පාඩම කොහොම හරි කරගන්න එක. හැබැයි ඉගෙන ගමින් ඉන්න පාඩමට අනිත් පාඩම් වල යම් කිසි දේවල් එකතු වෙනවා නම් අවශ්‍ය වෙනවා නම් ඒ පාඩම අතාරින්න නැතුව ක්ෂණිකව පුළුවන් තරම් ඉක්මනට ඒ පාඩමට අවශ්‍ය වටපිටාව අනිත් පාඩම් වලින් තියෙනවා නම් ඒ පාඩනුත් ඉගෙනගෙන ඒකම මේව කරලා අර පාඩම යන්න ඕන. වර්තමානයේ ගොඩක් වැදගත්. අන්න එතකොට ඊට ඉන්න ගමන් අතීතේ තමන් කර හිටපු පාඩම් වලින් අමතක වෙච්ච දේවල් තියෙනවා නම් අන්නේ දේවල් ආපහු මතක් කරන්න ඕන. එතකොට අමතක වෙච්ච දේවල් මතක් කරන්න පුළුවන් chances දෙකක් එනවා. පළවෙනි chance එක තමයි අමතක වෙච්ච දේවල් මතක් කරන්න එන්නේ පාඩමක් කරගෙන යද්දී. මෙන්න මෙතන මෙන්න මෙහෙම මොනවා හරි පාඩමකදී මෙන්න මේ ත්‍රිකෝණමිතිය ඕන වෙනවා සීමාව ගානක් අවකලනිය ගානක් මොකක් හරි. අන්න ත්‍රිකෝණමිතික සූත්‍රයක් අමතක වුණොත් ඔයා දැනගන්න ඕන අන්න මට ත්‍රිකෝණමිතික සූත්‍රයක් අමතකයි. ඒ කියන්නේ ත්‍රිකෝණමිතිය ආපහු මම බලන්න ඕන කියලා මතක තියාගෙන ඒකට වෙලාවක් දෙන්න. ඒ වගේම දෙවෙනි chance එක තමයි පේපර් එකක් කරනකොට. අන්න පේපර් එකක් කරනකොට ඔයාට අමතක වෙච්ච දේවල් ආපහු මට මේක අමතකයි කියලා මතක් වෙනවා. හැබැයි ඔයා ඒ පේපර් එක කරලා ඊළඟ පේපර් එකට යන්න කලින් අර අමතක වෙච්ච දේවල් මතක් කරගත්තේ නැත්තම් ඔයා පේපර් කරන එක තේරුම් නැහැ. මොකද හැමදාම එකම ලකුණු ටික එකම තැන තමයි කරකෙන්නේ.
කිසිම තේරුමක් නැහැ ඉස්සරහට යන්න බෑ. ඔයාට ලකුණු ඊළඟ පේපර් එකේ ලකුණු 5ක් එකක් දෙකක් හරි වැඩි කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම කරන්න ඕන අර මේ පේපර් එකේ බැරි වුණ පාඩම් බැරි වෙලා තියෙන ඇත්තටම තියරි අමතක නිසා සුළු කිරීමේ මිස්ටේක් එකක් වින්දා වරදිලා නම් එච්චර ලොකුවට ගණන් ගන්න එපා. ඒක ලකුණු අඩු වෙන්න හේතුවක්. ඒවට ඊළඟ පේපර් එකේ ඒ මිස්ටේක් එකම ඔයා කරන එකක් නැහැනේ. ඒකට ඒකෙදි ලකුණු වැඩි වෙයි. හැබැයි දැනුම මදි නම් අමතක වීමක් තියෙනවා මොනවා හරි තියරියක් අමතක වෙලා තියෙනවා නම් ඊළඟ පේපර් එකට යන්න කලින් අනිවාර්යයෙන්ම ඒ තියරිය මතක් කරගන්න වෙනවා. එහෙම නැතුව විකල්පයක් නැහැ. හරි. දෙවෙනි ගාන මම මුලදිත් කිව්වා මම මේ පේපර් එකක් පැය ඒ කියන්නේ සති දෙකක් තුල දවස් දෙකක් අරගෙන ඩිස්කස් කරන්න අරගෙන තියෙන්නේ ඕගොල්ලොන්ට මේ විදිහට කතා කරන්නත් ඕන නිසා. සාමාන්‍යයෙන් කතා කරන එක ටිකක් වැඩි වෙන්නත් පුළුවන්. ඒක ගණන් අරගන්න නැතුව පොඩ්ඩක් ඉන්න. දෙවෙනි ගාන තියෙනවා ABC සියලු තාත්විකාගයන් සඳහා x ඍණ a x ඍණ b සමානයි c වර්ග සමීකරණයේ මූල තාත්වික බව පෙන්වන්න. මොකද්ද සමීකරණය? x ඍණ a x ඍණ a x ඍණ b සමානයි c වර්ග මූල තාත්වික වීම. මෙන්න මේ මූල තාත්වික වීම ගැන කතා කරන තැන තමයි වර්ගජ සමීකරණයක්. මෙන්න මෙහෙම තියරියක් තියෙනවා. ඔයගොල්ලන්ට මේ තියරිය අමතක නම් මාත් එක්ක ලියාගත්තක් කමන්නේ. මේක තමයි වැදගත් එක. ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව සමීකරණේ විවේචකය කියලා කියනවා. මේකේ විවේචකය කියනවා ඩෙල්ටා b වර්ග ඊට 4යි ac ට. මෙතන කේසස් තුනක් කතා කරනවා. b වර්ග ඊට 4යි ac විශාලයි බිඳුව ඒ කියන්නේ ඩෙල්ටා විශාලයි බිඳුව. b වර්ග ඊට 4යි ac සමානයි බිඳුව ඒ කියන්නේ ඩෙල්ටා සමානයි බිඳුව. b වර්ග ඊට 4යි ac කුඩයි බිඳුව ඒ කියන්නේ ඩෙල්ටා කුඩයි බිඳුව. වර්ග සමීකරණයක b වර්ගයට 4යි ac ධන වුණොත් ඒ වර්ග සමීකරණේ මූල තාත්විකයි ප්‍රබින්නයි කියලා කතා කරනවා. b වර්ගයට 4යි සමානයි බිඳුව වුණොත් වර්ග සමීකරණයේ මූල තාත්විකයි සමපාතයි කියලා කියනවා. b වර්ගයට 4යි c කුඩයි බිඳුව වුණොත් වර්ග සමීකරණයේ මූල අතාත්විකයි කියලා කියනවා. එතකොට මේ කේසස් දෙකම ඒ කියන්නේ වර්ගජ සමීකරණයක b වර්ගින 4යි ac විශාලව සමානයි බිඳුව වුණොත් විශාලයි බිඳුව හෝ සමානයි බිඳුව වුණොත් වර්ග සමීකරණයේ මූල තාත්විකයි කියලා පොදුවේ කියනවා. සමානයි බිඳුව වුණොත් තාත්වික සමපාතයි විශාලයි බිඳුව වුණොත් තාත්වික ප්‍රබින්නයි. එහෙනම් ඒ දෙකම වුණොත් විශාලව සමානයි බිඳුව වුණොත් මූල තාත්විකයි කියලා කියනවා. ඔන්නෝක තමයි ඒ කොටසට අදාළ තියරි එක. එතකොට ඒක විදියට හදාගන්න නම් මේක මුලින්ම වර්ගජ සමීකරණයක් විදියට හදාගන්න. මේක වර්ගජ සමීකරණයක් විදියට නෙමෙයි තියෙන. ඇත්තටම මේක වර්ගජ සමීකරණයක්. සමීකරණයක් විදියට කියන්නේ x වර්ගයේ සංඋඩක x වර්ග පද වෙනමයි x පද වෙනමයි නියත පද වෙනමයි ගන්න ඕන. එතකොට මේක ප්‍රසාරණය කරාම x වර්ග ඍණ ax ඍණ bx කියන්නේ ඍණ a ධන b වතාවක් x ධන a b ඍණ c වර්ග සමානයි බිඳුව. මෙන්න වර්ග සමීකරණයක් විදියට ලිව්වා. එහෙනම් මේකේ ඩෙල්ටා සුළු කරන්න ඕන. මේක b වර්ගින 4යි ac කියන ප්‍රකාශනය ලියන්න එපා. ඇයි b වර්ගින 4යි ac කියලා ලියන්නේ නැත්තේ? abc මෙතනක් තියෙනවා. b වර්ගින 4යි ac ලිව්වොත් ඒක ටිකක් හරි නෑ. ඒක ලියන්න එපා. ඩෙල්ටා කියන්නේ හිතේ තියාගන්න. b වර්ගින 4යි ac කියන්නේ b වර්ග කියන්නේ ඍණ වතාවක් a ධන b මේකේ සම්පූර්ණ වර්ගය ඍණ 4යි a කියන්නේ 1යි c කියන්නේ ab ඍණ c වර්ග. මෙතනින් එනවා a ධන b ගේ වර්ගය ඍණ 4යි a b ධන 4යි c වර්ග. a වර්ග මේ දෙක සුළු කරාම මෙතන සුළු කරාම එනවා a වර්ග ධන 2යි ab ධන b වර්ග ඍණ 4යි ab ධන 4යි c වර්ග. මන් තීරේ කොටස මකනවා. එතකොට මේ ටික සුළු කරාම මේක ඇතුලේ තියෙන්නේ a වර්ග ඍණ 2යි ab ධන b වර්ග a ඍණ b ගේ වර්ගය ධන 4යි c වර්ග. මේ අගය විශාල හෝ සමානයි බිඳුවයි
මේකත් විශාලව සමානයි බිඳුවයි. එහෙනම් ඩෙල්ටා විශාලව සමානයි බිඳුව වේ. එම නිසා මූල තාත්වික වේ. අනිවාර්යෙන් මූල තාත්විකයි. සමාන ලකුණක් මෙතන තියෙන්න ඕන. මොකද මේක ධන වෙන්න මේක AB සමාන වුණොත් මේ කෑල්ල බිඳුවයි. C බිඳුව වුණොත් මේ කෑල්ල බිඳුවයි. එහෙනම් ඩෙල්ටා සමානයි බිඳුවයි. එහෙම වුණොත් මේ වර්ග සමීකරණේ මූල තාත්විකයි සමපාතයි වෙනවා. එතකොට මූල තාත්වික පෙන්වන්න ඩෙල්ටා විශාලව සමානයි බිඳුවයි කියලා ගන්න ඕන. මෙන්න මේ ලකුණු දීලා තියෙන්නේ මෙන්න මේ ප්‍රකාශනය වර්ගජ සමීකරණ ෆෝමැට් එකට ලියන්න මට ලකුණු 5යි. ඊට පස්සේ ඩෙල්ටා ප්‍රකාශනයේ නිවැරදිව B වර්ගයෙන් 4යි නිවැරදිව සුළු කරනවට ලකුණු 10යි. ඒ වගේම මෙතනට එනකොට ලකුණු 5යි. මේ උත්තරේ ඩෙල්ටා විශාලව සමානයි බිඳුව වේ. එම නිසා මූල තාත්වික වේ කියලා තියෙනවා ලකුණු 5යි. එම නිසා මූල තාත්වික වේ කියලා නිගමනයේ තියෙන්නත් ඕන. ඔන්න ඔය විදියට ලකුණු 25 දීලා තියෙනවා දෙවෙනි කොටසේ. ඊට පස්සේ බලමු අපි තුන්වෙනි කොටස තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන මෙන්න මේම කතාවක් තියෙන්නේ. x වර්ග ඍණ px ධන p සමානයි බිඳුව සමීකරණයට මූල තාත්වික සමීකරණයේ මූල තාත්වික වීමට අවශ්‍යතාවයක් ගැන කතා කරන්නේ. මෙන්න මේ වර්ගජ සමීකරණයක් එකක් මූල තාත්වික වෙන්න අවශ්‍යතාවය. ඒ කියන්නේ මූල තාත්වික වෙන්න නම් b වර්ගෙන් 4යි ac විශාලව සමානයි බිඳුව වෙන්න ඕන. එතකොට මෙතනදී x වර්ග ඍණ px ධන p සමානයි බිඳුව සමීකරණය ගැන කතා කරන්නේ. ඒකේ මූල තාත්වික වීමට ඩෙල්ටා විශාලව සමානයි බිඳුව විය යුතුය. එතකොට මෙතන ඩෙල්ටා කියන්නේ b වර්ගයෙන් 4යි ac කියලා ලිව්වට කමක් නැහැ. මොකද abc පද මෙතන නැහැනේ. කලින් එකේ ලියන්න එපා කිව්වේ abc පදත් එතන තිබුණ නිසා. b වර්ගෙන් 4යි ac විශාලව සමානයි බිඳුව වෙන්න ඕන. b කියන්නේ ඍණ p. ඍණ p ගේ වර්ගය ඍණ 4 වාරයක් 1 වාරයක් p විශාලව සමානයි බිඳුවයි. p වර්ග ඍණ 4යි p විශාලව සමානයි බිඳුවයි. p එකක් එළියට ගත්තාම p ඍණ 4 විශාලව සමානයි බිඳුවයි. දැන් අසමානතාවයක්. මේ දෙකේ ගුණිතය විශාලව සමානයි බිඳුව වෙන මුලින් ඉඳන්ම තිබෙන අසමානතාවක්. අසමානතාවක් තියෙනකොට එක පැත්තක් බිඳුව කරලා අනිත් පැත්ත සාධක වලට කඩනවා. දැන් එක් සාධකයේ බිඳුව වෙන අගයන් සංඛ්‍යා රේඛාවක ලකුණු කරනවා. මේක බිඳුව මේක 4. p වලගේ බිඳුව වෙන්නත් පුළුවන්. p වලගේ 4 වෙන්නත් පුළුවන්. මෙතන මොකද සමානතාවයක් තියෙනවානේ. මේ පරාසෙ බිඳුවට වඩා පීට බිඳුවට වඩා අඩු වගයක් දාලා බලනවා මේ සාධක දෙකේ ගුණිතයට මොකක්ද ලැබෙන ලකුණ කියලා. බිඳුවට වඩා අඩු ඍණ 100 වගේ දැම්මොත් මෙතන ඍණයි මෙතන ඍණයි මේ දෙකේ ගුණිතය ධනයි. 0.4යි අතර එක වගේ දැම්මොත් මේක ධනයි මෙතන ඍණයි ඒ ගුණිතය ඍණයි. 4ට වඩා 100 වගේ දැම්මොත් මේකත් ධනයි මේකත් ධනයි ගුණිතය ධනයි. අසමානතාවක එක පැත්තක් බිඳුව කරලා අනිත් පැත්ත සාධක කඩද්දී අනිත් පැත්තේ ඒකජ සාධක විතරක් තියෙනවා නම් එකක් ඇර එකක් ධන ඍණ මාරු වෙවි යන්නේ. එතකොට විශාලව සමානයි බිඳුවයි කියන්නේ මේ දෙකේ ගුණිතය ධන වෙන්න ඕන. බිඳුවට වඩා වැඩි කියන්නේ ධන වෙන අගය පරාසය. මෙන්න මේක එනවා p කුඩාව සමානයි බිඳුව හෝ p විශාලව සමානයි 4යි කියලා. ඔන්න ඔය උත්තරේ ඕගොල්ලන්ට ලැබිලා තියෙන්න ඕන. එතකොට මෙතන ලකුණු දෙද්දී ලකුණු දීලා තියෙන්නේ මෙන්න මේ ඩෙල්ටා කියන එක නිවැරදිව සුළු කරලා p වර්ග ඍණ 4යි p කියලා. මෙන්න මේ ප්‍රකාශනයේ නිවැරදිව අරගෙන තියනවා ලකුණු 5යි. සමහර ළමයි මේක ඩෙල්ටා මේක කුඩාව සමානයි බිඳුවයි කියලාත් ලියනවා. මම දන්නේ ඇයි ලියන්නේ කියලා. හැබැයි එහෙම ලියලා තිබුණත් මේ ලකුණු 5යි ළමයට ලැබෙනවා b වර්ග ඍණ 4යි ac සුළු කරාට. ඊට පස්සේ b වර්ග ඍණ 4යි ac විශාලව සමානයි බිඳුවයි කියලා තියෙනවා.
මෙන්න මේ විශාලව සමානයි බිඳුවයි කියලා තියෙනවා නම් තව ලකුණු 5ක් දෙනවා. ඊට පස්සේ මේක සුළු කරලා මෙන්න මෙතනට ඇවිල්ලා තියෙනවා නම් තව ලකුණු 5ක් දෙනවා. ඊට පස්සේ මෙන්න මේ අසමානතාවට මේකත් නිවැරදිව සමානතාවයේ සමග තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ පහත් නැහැ මේ පහත් නැහැ. සමානතාවයේ සමග නිවැරදි අසමානතාව තියෙනවා නම් ලකුණු 10ක් තියෙනවා. මෙතන හෝ වෙන්න ඕන. හා කියලා තියුණොත් ඒත් මේකේ ලකුණු 10 නැහැ. හෝ වෙන්න ඕන. මේක හෝ මේක. එහෙම නැත්නම් ඒක සමහර ළමයි අර මේ එකට ලියනවා පරාසයන් විදියට p කියන්නේ ඍණ අනන්තය බිඳුව මේ මෙතන කොටු අරහන 4 අනන්තය ඒකත් හරි. මේකටත් ලකුණු 5 5 10ක් එනවා. ඔන්න ඔය විදියටත් ලියන්න පුළුවන්. ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. රෙකෝඩින් එකට සද්ද ඇහෙනවා. ඉතින් එහෙම මොනවා හරි රෙකෝඩින් එකටත් සද්ද ඇහෙනවට නිකන් අකමැති වගේ නම් සර් කියලා පොඩ්ඩක් කියන්න. එතකොට මම රෙකෝඩින් එක නවත්තන්න. එතකොට ඕගොල්ලන්ගේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. හතරවෙනි ගණන හතරවෙනි කොටස අපි පොඩ්ඩක් බලමු. මතක තියාගන්න මම ඩිස්කෂන් එක ඇතුළේ ගා ඕගොල්ලන්ට ලියන්න අමතර වෙලාවක් දෙන්නේ නැහැ. එතකොට ඩිස්කෂන් එකක් නෙමේ තියරි ක්ලාස් එකක් වෙනවානේ. එතකොට ඕගොල්ලෝ මේ වෙලාව එක්ක රෙකෝඩින් එකෙන් බලලා හදා ගන්න නැත්නම් මාත් එක්කම ඒ ලියන දේවල් අවශ්‍ය දේවල් නෝට් කරගන්න ලකුණු දාගන්න ගම. හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා මෙන්න මෙහෙම ගාණක්. හතරවෙනි ප්‍රශ්නේ ඇතුලේ තියෙනවා x ඍණ a x ඍණ b ගුණිතේ ඍණ k සමානයි බිඳුව සමීකරණයේ මූල ඇල්ෆා බීටා ඊට පස්සේ x ඍණ ඇල්ෆා x ඍණ බීටා ධන k සමානයි බිඳුව සමීකරණයේ මූල ab ඇසුරෙන් සොයන්න කියලා. එතකොට මෙතනදී අපි මේ වර්ග සමීකරණය ගත්තොත් ඒක සුළු කරාම එනවා x වර්ග ඍණ ax ඍණ bx කියන්නේ ඍණ x වතාවක් a ධන b ධන ab ඍණ k සමානයි බිඳුවයි. මේකේ මූල ඇල්ෆා බීටා නිසා අපිට මේක ලියන්න පුළුවන් ඇල්ෆා ධන බීටා කියන්නේ ඍණ b බෙදීමේ කියන්නේ ඍණ වතාවක් ඍණ a ධන b බෙදීම 1යි. එතනින් එනවා ඇල්ෆා ධන බීටා සමානයි a ධන b. ඒ වගේම මූල ගුණිතය ඇල්ෆා b ගත්තොත් ඒක එන්නේ ab ඍණ k කිය. ඔන්නෝම සමීකරණ දෙකක් එනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේම සමීකරණයක්. මේ සමීකරණය x ඍණ ඇල්ෆා x ඍණ බීටා ධන k සමානයි බිඳුව මේකත් සුළු කරාම x වර්ග ඍණ ඇල්ෆා ධන බීටා වතාවක් x ධන ඇල්ෆා බීටා ධන k සමානයි බිඳුව මේකේ මූල ගැමා තීටා කියලා ගත්තොත් ගැමා ධන තීටා කියන්නේ ඇල්ෆා ධන බීටා ඒ වගේම ගැමා තීටා කියන්නේ ඇල්ෆා බීටා ධන k කියලා. අපිට මූල AB ඇසුරෙන් හොයන්න කියලා තියෙන. එතකොට මෙතනින් එනවා මේක ඇල්ෆා ධන බීටා මේක සමානයි a ධන b කියලා. ඒ වගේම ගැමා තීටා කියන්නේ ඇල්ෆා බීටා ධන k කියන්නේ ab. එහෙනම් මූල ගුණිතය ඇල්ෆා a ධන b මූල එකතුව ab නම් මූල දෙක a, b කියලා එනවා. ගැමා ධන තීටා කියන්නේ ඇල්ෆා බීටා ධන k ඒ කියන්නේ ab මයි මූල එකතුව ඇල්ෆා ධන බීටා මූල ගුණිතය ඇල්ෆා ධන බීටා නේ මූල එකතුව a ධන b මූල ගුණිතය ab නම් මූල දෙක a සහ b කියලා එනවා. ඔන්න ඔය විදියට එනවා. එතකොට මූල දෙක a b කියලා. එතකොට මෙතන ලකුණු දෙද්දී මේ සමීකරණය මෙන්න මේ සමීකරණය ගන්නවට ලකුණු 5ක් දීලා තියෙනවා. ඒකෙන් මේ ප්‍රකාශන දෙක ගන්නවට ලකුණු 5ක් දීලා තියෙනවා.
ඊට පස්සේ මෙතන මේ විදිහට තර්ක කළා මෙන්න මේ ප්‍රකාශන දෙක ගන්නවට ඒත් ලකුණු 10ක් දීලා තියෙනවා මෙතනට 5ක් දීලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි ඒකේ ලකුණු දීලා තියෙන්නේ. හැබැයි ඉතින් මාකින් ස්කීම් එකේ නම් ඔක ওই විදිහට නෙමෙයි දාලා තියෙන්නේ මම ওই විදිහට දැම්මට මාකින් ස්කීම් එකේ දාලා තියෙන විදිහට කතා කරොත් ඒකත් ලේසි ඒකත් පොඩ්ඩක් මේව කරන එකක්. මෙතනදී මාකින් ස්කීම් එකේ නම් දාලා තියෙන මෙතනින් x වර්ග ඍණ x වතාවක් ඇල්ෆා ධන බීටා වෙනුවට දාලා තියෙනවා a ධන b. ඇල්ෆා බීටා වෙනුවට දාලා තියෙනවා ab ඍණ k ධන k සමානයි බිඳුවයි. ඒ කියන්නේ x වර්ග ඍණ x වතාවක් a ධන b ධන ab සමානයි බිඳුවයි. මේක x වර්ග ඍණ ax ඍණ bx ධන ab සමානයි බිඳුවයි කියලා x එකක් එළියට ගත්තාම x ඍණ a ඍණ b එකක් එළියට ගත්තාම x ඍණ a සමානයි බිඳුවයි x ඍණ a වතාවක් x ඍණ b සමානයි බිඳුවයි x සමානයි a x සමානයි b. එහෙනම් මූල දෙක ab කියලා ලියන්න පුළුවන්. මෙතනත් මේක ලියුවට පස්සේ කෙලින්ම මේක ලියන්නත් පුළුවන්. ඒ සුළු කළා මම පෙඩ්ඩුවා. ඒක ගැටලුවක් නෑ. එතකොට මේ ප්‍රකාශනය ගන්නවට ලකුණු 10ක් දීලා තියෙනවා මෙතනට යනකොට 5ක් දීලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මාකින් ස්කීම් එකේ විදිහට ළමෙක් හදලා තියෙනවා ලකුණු දීලා තියෙනවා. ඔය විදිහට ලකුණු 25ක් දීලා තියෙනවා ඒ කොටසට. දැන් අපි බලමු පස්වෙනි ගාන. පළවෙනි ගණන් හතරම තියෙන්නේ වර්ගජ සමීකරණ වර්ගජ ශ්‍රිත ඇසුරේ. මොනාර ප්‍රශ්න තියෙනවා? එහෙනම් පස්වෙනි කොටසට යමු. පස්වෙනි කොටසේ තියෙන අසමානතාවක්. සරල අසමානතාවක්. විසඳන අගය පරාසය හොයන්න කියලා. එතකොට මේ ගානේ මුලින්ම ගාන ලියාගෙන යමු. ගාන තියනවා ළමයි x ඍණ 1 බෙදීම x ඍණ 2 විශාලව සමානයි x ඍණ 2 බෙදීම x ඍණ 3. ගොඩක් ළමයි මේ වගේ ගානක් හදනකොට ගොඩක් ළමයි නෙමෙයි බහුතරයක් නෙමෙයි සුළුතරයක් ළමයි මේ වගේ ගානක් හදනකොට කෙලින්ම හරස් ගුණ කරනවා. මේක මේ පැත්තට වැඩි කරනවා මේක මේ පැත්තට වැඩි කරනවා. හැබැයි මතක තියාගන්න අසමානතාවලදී කියනවා සුළු කරන්න බැරි ඒ කියන්නේ කරන්න බැරි කටිත කර්ම දෙකක් අසමානතා ගණන් හදද්දි කියනවා සුළු ඒ කියන්නේ කරන්න බැරි ගණිත කර්ම දෙකක්. මම නම් කතා කරන්නේ කැත වැඩ කියලා. කැත වැඩ දෙකක් ගැන කතා කරනවා. මොකක්ද මේ කැත වැඩ? අසමානතාවක දෙපසම ලකුණ නොදන්නා පදයකින් වැඩි කිරීම බෙදීම සිදු නොකළ යුතුය. අසමානතාවක දෙපසම ලකුණ නොදන්නා පදයකින් වැඩි කිරීම බෙදීම සිදු නොකළ යුතුය. ඒ කියන්නේ හරස් ගුණ කරන්න යන්න එපා. හරස් ගුණිතය කරනවා කියන්නේ මේක x ඍණ 2 මේ පැත්තට වැඩි කරනවා කියන්නේ දෙපැත්තම x ඍණ 2 වැඩි කරනවානේ. x ඍණ 2 වැඩි කරන්න බෑ x ඍණ 2 ලකුණ දන්නේ නැති නිසා. මොකද x ඍණ 2 x වලගේ දෙකට වඩා වැඩි වුණොත් මේක ලකුණ ධනයි. x වලගේ දෙකට වඩා අඩු වුණොත් මේක ලකුණ ඍණයි. එහෙනම් ඒ ගණිත කර්මය කරන්න එපා. ඒක තමයි කැත වැඩේ. පළවෙනි කැත වැඩේ. දෙවෙනි එක කියනවා අසමානතාවක දෙපසම ධන බව
නොදන්නේ නම් දෙපැත්තම ඍණ බව නොදන්නේ නම් ඒත් කමන්නේ ඍණ බව දන්නවා නම් ඒ කියන්නේ දෙපැත්තම ඍණ වැඩි කරලා ධන කියලා කියන්න පුළුවන් දෙපසම ධන බව නොදන්නේ නම් වර්ග කිරීම වර්ගමූලය ගැනීම පරස්පරය ගැනීම වැනි ධන හෝ ඍණ දර්ශකවලට හැරවීම නොකළ යුතුය. ඒ කියන්නේ මේ වගේ අසමානතාවක් තිබුණොත් x කුඩායි 2යි වගේ අසමානතාවක් තිබුණොත් මේක වර්ග කරන්න බෑ. මේක වර්ග කරන්න බෑ. වර්ග කරලා x වර්ග කුඩායි 4යි කියලා ලිව්වොත් වැරදි. x වර්ග කුඩායි 4 කියලා තියුණොත් මේක වර්ගමූලය කියලා අරගෙන x කුඩායි 2යි කියලා ලිව්වොත් වැරදි. එතකොට ඒ වගේ ගණිත කර්ම අසමානතාවලදී කරන්න බෑ. මතක තියාගන්න ඒව කරන්න එපා. එහෙනම් මේ වගේ අසමානතාවක් සුළු කරන්න අපි මොකද කරන්න ඕන? මෙන්න මේ වගේ අසමානතාවක් සුළු කරන්න මේ වගේ අසමානතාවක් අපි හදන්නේ කොහොමද? මේ වගේ අසමානතා ගානක් දරුවෝ සුළු කරනකොට ඒක කරන්නත් පියවර දෙකක් කතා කරනවා. මේ වගේ අසමානතා සුළු කරන්න පියවර දෙකකින් අපි කතා කරනවා. පළවෙනි පියවර තමයි අසමානතාව x වල අසමානතාවක් නම් x අර්ථ නොදැක්වෙන පද ඇත්නම් ඒවා සඳහන් කර මේ අසමානතා හදන්න අමතක නම් මේක ලියා ගන්න. x අර්ථ නොදැක්වෙන පද ඇත්නම් ඒවා සඳහන් කර එක් පැත්තක් ශුන්‍ය කර අනෙක් පස සාධකවලට වෙන් කළ යුතුය. ඔන්න තමයි මේ අසමානතාවක් විසඳන පළවෙනි ක්‍රමේ. එක පැත්තක් බිඳුව කළා මුලින්ම අර්ථ නොදැක්වෙන පද සඳහන් කරනවා. x වලගේ දෙක වෙන්න බෑ. ඇයි? x දෙක වුණොත් යට කෑල්ල බිඳුව වෙනවා අර්ථයක් නැති වෙනවා. x අසමානයි 3 වෙන්න බෑ. ඊට පස්සේ මොකද කරන්නේ? එක පැත්තක් බිඳුව කරනවා x ඍණ 1 බෙදීම x ඍණ 2 ඍණ x ඍණ 2 බෙදීම x ඍණ 3 කුඩාව විශාලව සමානයි බිඳුවයි. මේක මේ පැත්තට ගන්නවා. එහෙම එකතු කරන්න අඩු කරන්න පුළුවන්. වැඩි කරන්න බෙදන්නයි බැරි. මේක මේ පැත්තට ගන්නවා කියන්නේ අඩු කරනවා කියන එක. දැන් පොදු හරය ගන්නවා. මේ පැත්ත අසමානතාව සම්බන්ධයක් නැහැ. නිකන් වීජීය ප්‍රකාශනයක් සුළු කරන එක මෙතන කතා කරන්නේ. x ඍණ 2 x ඍණ 3 හරස් ගුණ කරාම x ඍණ 1 වතාවක් x ඍණ 3 ඍණ x ඍණ 2 වතාවක් x ඍණ 2 කියන්නේ x ඍණ 2 වර්ගය විශාලව සමානයි බිඳුවයි. මෙතනින් එනවා x වර්ග ඍණ 3යි x ඍණ x කියන්නේ ඍණ 4යි x ධන 3 ඍණ වතාවක් x වර්ග ඍණ 4යි x ධන 4 බෙදීම x ඍණ 2යි x ඍණ 3යි විශාලව සමානයි. එතකොට ඒක සුළු කරාට පස්සේ x වර්ගට x වර්ග කැපිලා යනවා 4යි x ට මෙතන ධන 4යි x කැපිලා යනවා ඍණ 1 බෙදීම x ඍණ 2 x ඍණ 3 විශාලව සමානයි බිඳුවයි. දැන් මෙතන ඍණක් තියෙනවා. අසමානතාවක දෙපැත්තම ඍණ සංඛ්‍යාවකින් වැඩි කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ලකුණ මාරු වෙනවා. ඒක නිසා මම මේක 1 බෙදීම x ඍණ 1 x ඍණ 2 x ඍණ 3 කියලා කුඩාව සමානයි බිඳුවයි කියලා ගන්නවා. ලස්සන කෑල්ලක්. කියන්නේ ලස්සන සුළු කිරීමක් ගන්න ඔන්න ඔය විදියට ගන්න. ඒතර දැන් අපි එක පැත්තක් බිඳුව කළා අනිත් පැත්ත සාධක කඩලා තියෙන මෙතනත් සාධක තමයි. ඉතින් අර මේ ඍණක් නැති කරගන්න ධන ගන්නවා ලකුණ චෙක් කරන්දී ඒක ටිකක් මේ ලේසි වෙයි. එතකොට දැන් මට මේක බෝඩ් එකේ ඉඩ ඕන නිසා මම මේ සුළු කිරීම මකනවා. එක පැත්තක් බිඳුව කළා අනිත් පැත්ත සාධක කඩනවා කියන සුළු කිරීම මකලා මෙතන අන්තිම ස්ටෙප් එක ලියනවා. එක බෙදීම
x ඍණ 2 x ඍණ 3 කුඩාව සමානයි බිඳුව. මේක හෝ වෙන ළමයට ඍණ 1 බෙදීම x ඍණ 2 x ඍණ 3 විශාලව සමානයි බිඳුව කියලා ගන්නත් පුළුවන්. ඒ දෙකම එකයි. එතකොට ඒ අසමානතාවයේදී ලකුණු දෙන්නේ මේ සාධක කඩන එකට. සාධක කඩන්න කොච්චර පියවරක් ගියාද කියලා අදාළ නැහැ. ওই ස්ටෙප් වලට තමයි ලකුණු දෙන්නේ. එතකොට මෙතන ලකුණු දෙද්දී එක පැත්තක් බිඳුව කරලා අනිත් පැත්ත සාධක කඩන එක පැත්තක් බිඳුව කරනවට ලකුණු 5ක් දීලා තියෙනවා. අර්ථම දැක්කන පද සඳහන් කරන එක අන්තිම උත්තරයට බලපානවා. ඒ නිසා එතන මෙතන එක ලකුණු දීලා නැහැ. ඊට පස්සේ සාධක කඩනවට ලකුණු 10ක් දීලා තියෙනවා. මෙතනට යනවට ලකුණු 10ක් දීලා තියෙනවා. ඊට පස්සේ මේක සංඛ්‍යා රේඛාවක ලකුණු කරලා මෙතනදී අගය 2යි මෙතන අගය 3යි. හැබැයි මේක පාට කරන්න බෑ. මෙතන සමාන ලකුණ තිබුණාට ඇයි x අසමානයි 2යි x අසමානයි 3යි නිසා. උඩ ඉඳන් ආපු එක. මෙතන අගය පරාස ගන්නවා 2කට වඩා වැඩි 100 2කට වඩා අඩු ඍණ 100 වගේ ගත්තොත් ඍණයි යට කෑල්ල ධනයි උඩ කෑල්ල කොහොමත් ධනාග යන්නේ. එතකොට මේ එකතුව ධනයි 2යි 3යි අතර 2.5 වගේ ගත්තොත් එක බෙදීම මෙතන ධනාගයක්. ඒ කියන්නේ ධන තමයි. මෙතන ඍණයි ගුණිතේ ඍණයි 3ට වඩා වැඩි 100 වගේ ගත්තොත් මෙතන ධනයි යට ධනයි උඩ කොහොමත් ධන නිසා උත්තරේ ධනයි. කුඩයි බිඳුව කියන්නේ සමාන ලකුණු අදාළ නැහැ. ඒතර පාට වෙන්නේ නැති නිසා එතකොට x විශාලයි 2 කුඩයි 3 x අයත් r. ඔන්න ඔය විදියට ඒ අසමානතාවය විසදීම එනවා. එතකොට මෙතනදී මෙන්න මේ ස්ටෙප් එක මේක හරිනම් තව ලකුණු 10ක් දීලා තියෙනවා. එතකොට සුළු කිරීම බලන සුළු කිරීමට ලකුණු ලැබෙන්නේ නැහැ. සුළු කිරීමේ ලකුණු තමයි මෙතනට එන්නේ. මෙතනට වෙනකන් නිවැරදිව සුළු කරලා තියෙනවා නම් ලකුණු 10යි 15ක් තියෙනවා. ඊට පස්සේ මේක නිවැරදිව මෙතන සමාන ලකුණ නැතුව නිවැරදිව අසමානතාව මේ විදිහට දක්වලා තියෙනවා නම් මේ 10ම තියෙනවා. අසමාන ලකුණ තිබුණොත් ලකුණු 10ම නෑ. අන්තිම උත්තරේ වැරදි. ඔන්න ඔය විදිහට තමයි ඒකේ ලකුණු දීලා තියෙන්නේ. ඊට පස්සේ බලමු 6 වෙනි ගාන. පේපර් එකේ තියෙන 6 වෙනි ගාන. සීමාව ගානක්. සීමාව ගානක්. එතකොට මේ සීමාව ගණන් කතා කරද්දී අපි හැමදාම කතා කරනවා අනිවාර්යයෙන්ම එතකොට හැම පේපර් එකකම සීමාව ගණනක් ඕගොල්ලන්ට ලැබෙයි. ඒ සීමාව ගණනක් කතා කරද්දී ඇත්තටම පේපර් ක්ලාස් එකේදී මම සීමාවෙදි තියෙන ප්‍රමේයයන් ගැන කතා කරනවා. සීමාවෙදි තියෙන ප්‍රමේයයන් දරුව මොකද්ද? සීමාව x කියන එක ඒට යද්දී x වලින් ඍණ a වලින් බෙදීම x ඍණ a තිබුණොත් එන්නේ n ඍණ 1යි කියලා ප්‍රමේයයක් තියෙනවා. මේ ඔක්කොම බිඳුව බෙදීම බිඳුව එන ගැටලු වලට තමයි දාන්න තියෙන්නේ. ඊට පස්සේ අනිත් ප්‍රමේය තමයි ත්‍රිකෝණමිතියේදී භාවිතා කරන එක x කියන එක බිඳුවට යද්දී sin x බෙදීම x තිබුණොත් ඒකයක්ගේ 1යි කියලා. ඔන්න ඔය ප්‍රමේයයන් දෙකෙන් තමයි සියලුම සීමාවන් ගණන් හදන්නේ. අනන්තයේ සීමා කියලා කොටසක් තියෙන එක වෙනස්. ඒකට අමතරව ප්‍රමේයයන් දෙක භාවිතා කරලා සියලුම සීමාවන් ගණන් හදන්න පුළුවන්. ඊට අමතරව වර්ගමූල තියෙන ගණන් තිබුණොත් මේ ප්‍රමේයට දාන්න බැරි නම් ප්‍රතිපදයෙන් වැඩි කරලා වර්ගමූල තියෙන ගණන් වල බිඳුව බෙදීම බිඳුව આવොත් ප්‍රතිපදයෙන් වැඩි කරලා ඒ බිඳුව වෙන්න හේතු වෙච්ච සාධකය අයින් කරලා ඒක කපලා දාලා ඉතිරි ඒවට සීමාව දානවා. ඒතකොට මේ ගානත් ඒ වගේ ගානක් 6 වෙනි ගාන ඇතුලේ තියෙන්නේ. මොකක්ද? මෙතන සීමාව x කියන එක බිඳුවට යද්දී x වතාවක් 2 ඍණ වර්ගමූල x ධන 4 ධන x
බෙදීම sin වර්ග 3x කියලා තියෙනවා. දැන් උඩ බිඳුව එනවා. බිඳුව දැම්මට පස්සේ x වලගේ බිඳුව එනවා. මේක දැම්මට පස්සේ මෙතනට x ට බිඳුව දැම්මාම 4 වර්ගමූලය ඒත් 2යි 2 ඍණ 2 බිඳුවයි. එතකොට බිඳුව වෙන සාධක 3ක් තියෙනවා. මෙතනත් වර්ගපදයක් තියෙනවා සාධක තියෙනවා. එතකොට ඔකට ක්‍රමයක් දාන්න එකපාරට දාන්න අමාරුයි. x එකක් විතරක් අරගෙන ගාන හදන්න පුළුවන්. ඒ වුණාට මෙතන මේ වර්ගමූල ඇතුලේ තියෙන බිඳුව අයින් කර ගන්න ඕන. අන්න එතකොට මුලින්ම මේක කරා නම් ලේසි. මුලින්ම මොකද කරන්නේ? උඩයි යටයි දෙකම උඩ තියෙන එකේ වර්ගමූල සහිත ප්‍රකාශනයේ වර්ගමූල දෙක අයින් වෙන්න. ඒ සාධකයේ වර්ග දෙකක් අන්තරයක් සෑදෙන ඉතිරි සාධකයේ උඩයි යටයි දෙකම වැඩි කරනවා. ඒ කියන්නේ අපි ඔතනදි කියනවා ප්‍රතිබද්ධය කියලා. ප්‍රතිබද්ධයෙන් උඩයි යටයි වැඩි කරනවා 2 ධන 4 ධන x වල වර්ගමූලය බෙදීම 2 ධන 4 ධන x වල වර්ගමූලය. එතකොට වැඩි කරාම එනවා සමානයි සීමාව x කියන එක බිඳුවට යද්දී x වතාවක් 4 ඍණ 4 ධන x බෙදීම sin වර්ග 3x වාරයක් 2 ධන 4 ධන x වල වර්ගමූලය. මෙතනත් ඇතුළට උඩ වර්ගමූල ලකුණ අයින් කරනකොට යටත් වර්ගමූල ලකුණක් එනවා. හැබැයි මේක අහිංසක සාධකයක්. x ට බිඳුව දැම්ම කියලා මේක බිඳුවක් වෙන්නේ නැහැ. අර හිතක් පපුවන්න නැති විදියට මේක බිඳුවක් වෙලා ඔයගොල්ලෝට ගාන හදන්න බැරි කරන්නේ නැහැ. මේක අහිංසක සාධකයක්. බිඳුව වෙන සාධකය මෙතන තියෙනවා තාමත් මෙතන තියෙනවා. මෙතන 4 ඍණ x කියලා එනවා. තාමත් එතන ඇතුලේ තියෙනවා. එතකොට ඒක සුළු කරෝතින් අපිට ලියන්න පුළුවන් ඍණ ලකුණක් එළියට ගත්තොත් සීමාව x කියන එක බිඳුවට යද්දී x වර්ග බෙදීම sin වර්ග 3x වැඩි කිරීම සීමාව x කියන එක බිඳුවට යද්දී 1 බෙදීම 2 ධන 4 ධන x වල වර්ග. මේක අහිංසක සාධකයක්. මේකට සීමාව දාන්න පුළුවන්. මෙතන තමයි ගැටලුව තියෙන්නේ. උඩයි යටයි දෙකම x වර්ගයෙන් බෙදනවා. අර ප්‍රමේය භාවිතා කරන්න ඍණ 1 බෙදීම උඩ 1 එන්නේ 1 බෙදීම සීමාව x කියන එක බිඳුවට යද්දී sin 3x බෙදීම x ගේ සම්පූර්ණ වර්ගය කියලා ගන්න. sin වර්ග 3x බෙදීම x වර්ග කියන්නේ sin 3x බෙදීම x ගේ සම්පූර්ණ වර්ගයේ සීමාවත් ඇතුළට දාන්න පුළුවන්. හැබැයි ප්‍රමේය භාවිතා කරන්න නම් මෙතන 3x තියෙනකොට මෙතනත් 3ක් එන්න ඕන. එතකොට වැඩි කිරීම 3 කියලා එන්නේ මෙතන. සීමාව දැම්මොත් 1 බෙදීම 2 ධන මූල 2 කියන්නේ 2 ධන 2යි. මුන්තර උත්තරේ එනවා මෙතන අගය x කියන එක බිඳුවට යද්දී sin 3x බෙදීම 3x එකට යන්නේ 1 බෙදීම 3 වර්ග කරාම 1 බෙදීම 9යි ඍණ 1 බෙදීම 9 වතාවක් 1 බෙදීම 4 ඍණ 1 බෙදීම 36ක් කියලා එනවා. ඔය විදියට ඒකේ උත්තරේ එනවා. එතකොට මේකට ලකුණු දෙද්දී ප්‍රතිබද්ධයෙන් වැඩි කරන ස්ටෙප් එකට ලකුණු 5ක් දීලා තියෙනවා. මේ ස්ටෙප් එක සුළු කරලා x වර්ග බෙදීම මේක කියලා ගන්නවට මෙන්න මේ පේලිය ගන්නවට ලකුණු 5ක් දීලා තියෙනවා. ඊට පස්සේ මේ දෙක වෙන වෙනම සීමාව දාලා වැඩි කරනවට ගොඩක් ළමයි ඒක ලියන්නේ වෙන වෙනම මේක වෙනම ක්‍රමය මේක වෙනම දානවා. ඒක සීමාව වෙන වෙනම ලියනවට ලකුණු 5ක් දීලා තියෙනවා. මේකේ සීමාව sin 3x බෙදීම 3x හෝ ඒකට අවස්ථානුකූලව නිවැරදිව ප්‍රමේය භාවිතා කරනවට ලකුණු 5ක් දීලා තියෙනවා. ඒ වගේම අන්තිම උත්තරයට යනවට ලකුණු 5ක් දීලා තියෙනවා. ඔන්න විදියට තමයි ලකුණු 25 වෙන් කරලා තියෙන්නේ. හත්වෙනි ගාන XY තලය මත පිහිටි වක්‍රයක් සීනම් වක්‍රයක් x සමානයි 3 ධන et cos t
y සමානයි 2 ධන et sin t මගින් දෙනු ලැබේ. t අනු තාත්තික පරාමිතියකි. t සමානයි 5 බෙදීම 4 විට c වක්‍රය මත පිහිටි ලක්ෂයේ සිට වක්‍රයට ඇඳපු ලැබුණු අභිලම්බයේ සමීකරණය සොයන්න. ඔන්න ඔය විදිහට ගාණක් තියෙනවා. ඕක නම් A level format එකට තියෙන ගාණක්. සාමාන්‍යයෙන් A level paper එකෙත් ඔය වගේ අභිලම්බ පරාමිතිය ඇසුරෙන් අවකලනය කිරීම ගාණක් පළවෙනි කොටසට එනවා සීමාව ගානකට අමතරව. ඒකට අවකලනය කලනය කියන කොටසේ සීමාව එක ගානයි. ඔය වගේ අවකලනය ගානයි අනුකලනය ගානයි කොටස් තුනක් තියෙනවා පළවෙනි කොටස ඇතුලේ A level paper එකේ. එතකොට මෙතන තියෙනවා x සමානයි 3 ධන et cos t කියලා. y සමානයි 2 ධන et sin t කියලා. ඊට පස්සේ ගාන කියනවා d වක්‍රය ඇඳි c වක්‍රය t සමානයි 5 බෙදීම 4 විතර c වක්‍රය ඇඳි අභිලම්බයේ සමීකරණය හොයන්න කියලා. මෙහෙම වක්‍රයක් තියෙනවා. මෙන්න මේ තියරි කොටස මම කතා කරා. මේ වක්‍රයක් පත පිහිටි මෙන්න මේ ලක්ෂයකදී වක්‍රයට ඇඳපු pxy x0 y0 ලක්ෂයකදී වක්‍රයට ඇඳපු ස්පර්ශකයේ සමීකරණය හොයන්න කිව්වොත් මේක y සමානයි fx කියලා ශ්‍රිතයක් නම් ස්පර්ශකයේ අනුක්‍රමණය මේකේ අනුක්‍රමණය px0 y0 ලක්ෂයේදී වක්‍රයට ඇඳී ස්පර්ශකයේ අනුක්‍රමණය මම ලියනවා dy බෙදීම dx ලියලා අවකලනය කළා dy බෙදීම dx ලියලා x වෙනුවට x0 කණ්ඩාංකයි y වෙනුවට y0 කණ්ඩාංකයි ආදේශ කරාම තමයි ස්පර්ශකයේ අනුක්‍රමණය එන්නේ. ඒක m කියලා ගත්තොත් m සමානයි යෝක. ඊට පස්සේ අභිලම්බය කියන්නේ මේ ස්පර්ශ ලක්ෂය හරහා ස්පර්ශකයට ලම්බකව යන රේඛාව. මේක තමයි අභිලම්බය. එතකොට අභිලම්බයේ අනුක්‍රමණය කිව්වොත් ඔය dy බෙදීම dx හොයලා මේ කණ්ඩාංක ආදේශ කරලා එන ආගය අභිලම්බයේ අනුක්‍රමණය m dash නම් m dash සමානයි ඍණ 1යි. එහෙම නැත්නම් m dash සමානයි ඍණ 1ට ඍණ 1 බෙදීම ස්පර්ශකයේ අනුක්‍රමණය තමයි අභිලම්බයේ අනුක්‍රමණය වෙන්නේ. එතකොට මෙහෙම ලියන්න නම් m අසමානයි බිඳුව වෙන්න ඕන. m අසමානයි බිඳුව වෙන්න ඕන. එතකොට ඔන්න ඔය විදිහට අභිලම්බයේ අනුක්‍රමණය එනවා. එතකොට එහෙම ස්පර්ශකයේ අනුක්‍රමණය අපි m දන්නවා නම් px0 y0 ලක්ෂය හරහා යනවා නම් මේම අභිලම්බය px0 y0 ලක්ෂය හරහා යනවා. ඒ වගේ මේකේ අනුක්‍රමණය දන්නවා නම් m කියලා මේ රේඛාවේ සමීකරණය y ඍණ y0 සමානයි m වතාවක් x ඍණ x0 කියලා දාන්න පුළුවන්. එතකොට ඕක සරල රේඛාවේ තියරියක් මේක අවකලනයේ තියරියක්. එතකොට ඔන්න ඔය විදිහට මේව කරන්න පුළුවන්. එතකොට පරාමිතික සමීකරණයක් අපිට පරාමිතියක් ඇසුරෙන් සමීකරණයක් දෙනවා නම් x සමානයි ft y සමානයි gt කියලා t වල ශ්‍රිත දෙකක් ඇතුලෙන් xy කණ්ඩාංක දෙනවා නම් dy බෙදීම dx වල අගය හොයාගන්න ඕන නම් dy බෙදීම dx සමානයි dy බෙදීම dt වාරයක් dt බෙදීම dx කියලා දාමනීතියෙන් භාවිතා කළා dy බෙදීම dx හොයන්න පුළුවන්. ඒක ආකාර දෙකක් තියෙනවා dy බෙදීම dt යට dx බෙදීම dt. dy බෙදීම dt වාරයක් dt බෙදීම dx හෝ dy බෙදීම dt ඉර යට dx බෙදීම dt. ඔන්න ඔය සූත්‍ර දෙක භාවිතා කරන්න පුළුවන්. dy බෙදීම dx හොයන්න නම්. එහෙනම් මට මේක t විශයෙන් අවකලනය කළා dx බෙදීම dt ගන්නවා. e වල t cos t කියන්නේ ගුණිතයක්. මේක වතාවක් මේක ගුණිතයක්. e වල t වාරයක් cos වල t අවකලනය කරාම ඍණ sin t ධන cos t වාරයක් e වල t එළියට ගත්තාම cos t ඍණ sin t කියලා එනවා. ඔක තමයි පළවෙනි එක. ඒ වගේම මේ y සමානයි 2 ධන e වල t වාරයක් sin t අවකලනය කරන්න ඕන.
y සමානයි 2 ධන e වල t වතාවක් sin t මේක x විශයෙන් අවකලනය කරන්න ඕන මේක x විශයෙන් අවකලනය කරාම x වල ඉන්න මේ t විශයෙන් අවකලනය කරාම එනවා dy බෙදීම dt දෙක නියතයක් එක කැපිලා යනවා ගුණිතයක් මේක වාරයක් මේක අවකලනය cos t ධන sin t වතාවක් e වල t අවකලනය කරාම e වල t e වල t එළියට ගත්තාම cos t ධන sin t දැන් මට dy බෙදීම dx හොයන්න ඕන dy බෙදීම dt යට dx බෙදීම dt සූත්‍ර දැම්මාම e වල t වතාවක් cos t ධන sin t බෙදීම e වල t වතාවක් cos t ඍණ sin t e වල t t වල t කැපිලා යනවා cos t ධන sin t බෙදීම cos t ඍණ sin t t සමානයි 5 බෙදීම 4 දී dy බෙදීම dx කියන්නේ t වලට 5 බෙදීම 4 දානවා cos 5 බෙදීම 4 ධන sin 5 බෙදීම 4 ඉරයට මෙන්න ඔව් යට කැල එතකොට මෙතනදී මේක මේව කරන්න බෑ උතනදී එකපාරටම බිඳුව දාන්න බෑ මොකද මෙතන අහන්නෙත් අභිලම්බයේ අනුක්‍රමණයනේ එතකොට ස්පර්ශකයේ අනුක්‍රමණයක් අර්ථ දැක්වෙන්නේ නැතුව යනවා අභිලම්බයේ අනුක්‍රමණයනේ අපිට අහන්නේ එතකොට මේක තමයි m කියලා කියන්නේ අපෙන් අහන්නේ අභිලම්බයේ සමීකරණේ එන අභිලම්බයේ අනුක්‍රමණය m dash කියලා ගත්තොත් ඍණ එකයට m එහෙම නැත්නම් මේ කුඩයට මාරු කරලා එනවා cos t ඍණ sin t බෙදීම cos t ධන sin t t සමානයි 5 බෙදීම 4 විට අභිලම්බයේ අනුක්‍රමණය cos 5 බෙදීම 4 ඍණ sin 5 බෙදීම 4 යට cos 5 බෙදීම 4 ධන sin 5 බෙදීම 4 හැම වෙලාවෙම යට කෑල්ල බිඳු වෙන තැන මග අරගෙන ගන්න යන්න ඕන. අභිලම්බයේ අනුක්‍රමණය මෙතනදී බිඳුවක් කියලා එනවා. අභිලම්බයේ අනුක්‍රමණය බිඳුවයි කියන්නේ අභිලම්බය x අක්ෂයට සමාන්තර වේ. එතකොට ඒක y සමානයි k විදියට තියෙන. එතකොට වක්‍රය මත x සමානයි t සමානයි 5 බෙදීම 4 විට x ලක්ෂයේ ඛණ්ඩාංක x සමානයි 3 ධන e වල 5 බෙදීම 4 වතාවක් cos 5 බෙදීම 4 ඒ කියන්නේ ඇත්තටම 3 ධන e වල 5 බෙදීම 4 බෙදීම මූල 2යි. ඒ වගේම y සමානයි 2 ධන e වල 5 බෙදීම 4 sin 5 බෙදීම 4 කියන්නේ බෙදීම මූල 2යි. ඔන්නෝම x ලක්ෂයයි y ලක්ෂයේ ඛණ්ඩාංක දෙක එනවා. එතකොට මේ නිකන් හිතන්නකො නිකන් සාමාන්‍ය වක්‍රයක් තියෙනවා. මේක මත ලක්ෂයක් තියෙනවා මෙන්න මේක xy කියලා. මෙන්න මේ ලක්ෂ දෙක. මේක t මේක p හිතන්න මේක q කියලා ඛණ්ඩාංක දෙක. එතකොට මේ ලක්ෂය හරහා යන x අක්ෂයට සමාන්තර රේඛාව y සමානයි q නේ. එහෙනම් අභිලම්බයේ සමීකරණය y සමානයි මෙන්න මේක. අභිලම්බයේ සමීකරණය y සමානයි 2 ධන e වල 5 බෙදීම 4 බෙදීම මූල 2ක් කියලා. ඔන්න ඕක තමයි උත්තරේ විදියට එන්නේ. මෙතන ලකුණු දෙද්දී මේකට ලකුණු 5ක් දෙනවා. මේකට ලකුණු 5ක් දෙනවා. මෙන්න මේ කෑල්ල dy බෙදීම dx හොයනවට ලකුණු 5යි. t සමානයි 5 බෙදීම 4 වෙට අභිලම්බයේ අනුක්‍රමණය බිඳුවයි කියලා ගන්නවට 5යි. මේ උත්තරේ ගන්නවට 5යි. ඔන්න ඔය විදියට තමයි යන්නේ. ලකුණු 5 25. තොර පුළුවන් තරම් ඕගොල්ලෝ උත්සාහ කරන්න ඕන අර එක්කයට බිඳුව මග ඇරලා යන්න. දැන් මම මෙතනදී
t වෙනුවට 5 බෙදීම 4 දැම්මේ නැත්තේ මෙතන එකයට බිඳුව වෙන නිසා. එතකොට එකයට බිඳුව එනකොට මේ අභිලම්බය x අක්ෂ y අක්ෂයට සමාන්තරයි කියලා කියන එක එච්චර ප්‍රායෝගික නෑ. මොකද එකයට බිඳුව කියන එක මේ වෙන්නේ නෑ. හැබැයි බිඳුව එනකොටම ඔයා dy බෙදීම dx අර්ථ නොදැක්වේ. ඒ නිසා ස්පර්ශකය y අක්ෂයට සමාන්තර වේ කියලා කිව්වට කමන්නේ. එකයට බිඳුව කියපු ගමන් ටක් ගාලා දානවා අනන්තය කියලා. අනන්තය දාලා එහෙම කතා කරන්න ගියොත් නම් ඒක ටිකක් තියරිටිකලි වැරදි. අනන්ත එකයට බිඳුව අනන්ත නෙමෙයි. එතකොට ඒක ටිකක් ලොකු වැරද්දක්. ඒක නිසා ඒක මග ඇරලා යන්න පුළුවන් තරම් බිඳුව වෙන තැන මග ඇරලා යන්න. හරි. 8 වෙනි ගාන. 8 වෙනි ගාන මෙන්න මේම කතාවක් තියෙනවා. 3x ධන y සමානයි 7 හා 4x ධන 2y සමානයි 11. සරල රේඛා දෙකෙහි ඡේද ලක්ෂ්‍ය හරහා යමින් යටින් නෙමෙයි යමින් 1 2 ලක්ෂ්‍ය හරහාද යන සරල රේඛාවේ සමීකරණය සොයන්න. ඡේද ලක්ෂ්‍ය හරහා යමින් 1 2 අක්ෂය හරහාද යන සරල රේඛාවේ සමීකරණය සොයන්න. එතකොට ඔන්න ඔය විදියට ගානක් තියෙනවා. ඔකත් ගොඩක් ඒ කියන්නේ ෆේමස් ගානක්. ගොඩක් ළමයි ওই වගේ ගානක් තිබුණාට පස්සේ සෑහෙන්න සංකීර්ණ විදියට ඒ ගාන හදන්න උත්සාහ කරනවා. ඡේදන ලක්ෂ හොයමින් ඒ ගාන හදන්න උත්සාහ කරනවා. ඒක ඉතින් අපරාධයක්. ඇත්තටම මේ ගානේ බලාපොරොත්තු වෙන්නේ ඡේදන ලක්ෂයේ කණ්ඩාංක හොයලා ඒක ඇසුරින් ගාන හදන එක නෙමෙයි. මුලින්ම ඔලුවට දාගන්න. ඉතින් ඡේදන ලක්ෂයේ කණ්ඩාංක හොයලා ඕනම වෙලාවක ගාන හදන්න පුළුවන්. හැබැයි ඔය සුළු කිරීමත් මේව කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මෙතනදී මෙහෙම 8 වෙනි ගානේ මෙහෙම තියෙනවා රේඛා දෙකක්. මම ඒක ඇඳලම් පෙන්නන්නම්. මේක තියෙනවා 3x ධන y ඍණ 7 සමානයි බිඳුව. අනිත් එක තමයි 4x ධන 2y ඍණ 11 සමානයි බිඳුව. මෙන්න මේ ඡේද ලක්ෂ්‍ය හරහා යමින් 1 2 තුලින්ද යන ලක්ෂ්‍ය හරහාද යන රේඛාවේ සමීකරණය හොයන්න කියලා කියනවා. එතකොට මෙන්න මේ ඡේදන ලක්ෂ්‍ය මෙන්න මේ රේඛාව මම u සමානයි බිඳුව කියලා ගත්තොත් මේ රේඛාව v සමානයි බිඳුව කියලා ගත්තොත් මෙන්න මේ රේඛා දෙකේ ඡේදන ලක්ෂ්‍ය හරහා යන ඕනෑම රේඛාවක සාධාරණ සමීකරණය තමයි u ධන kv සමානයි බිඳුව කියන්නේ. ඡේදන ලක්ෂ්‍ය දෙක හරහා යමි. ඡේදන ලක්ෂ්‍ය තුලින් යන්නා වූ ඕනෑම රේඛාවක සමීකරණය. ඒක තමයි වැදගත්ම තියරිය. මොකද්ද? ඡේදන ලක්ෂ්‍ය තුලින් යන්නා වූ ඕනෑම රේඛාවක සාධාරණ සමීකරණය u ධන ලැම්ඩා v සමානයි බිඳුවයි. ලැම්ඩා කියන්නේ පරාමිතිය. පරාමිතිය කියන එක තේරුම ලැම්ඩාට මොනාගේ ගත්තාට මේ රේඛාව ඡේදන ලක්ෂ්‍ය හරහා යනවා කියන එක. එතකොට මේක තමයි පළවෙනි සමීකරණය. ඒකට අනුරූපව 3x ධන y ඍණ 7 ධන ලැම්ඩා වතාවක් 4x ධන 2y ඍණ 11. මෙම රේඛාව 1 2 තුලින් යයි නම් මේක 1 2 තුලින් යනවා නම් මොකද වෙන්නේ? 3 ධන 2 ඍණ 7 ධන ලැම්ඩා වතාවක් මේ ලක්ෂ්‍ය මේ රේඛාවෙන් තෘප්ත කරන්න ඕන. 4 ධන 4 ඍණ 1 සමානයි බිඳුවයි 5යි 7යි කියන්නේ ඍණ 2 ධන 7යි ලැම්ඩා සමානයි බිඳුවයි ලැම්ඩා සමානයි 2 බෙදීම 7යි. ඔන්න ඔය විදිහට අපිට ඒ රේඛාව වෙනවා මෙතන 7x එකක් නෙමෙයි හරිනේ. හරි. එතකොට මේක
මෙතනට ආදේශ කරාම එනවා 3x ධන y ඍණ 7 ධන 2 බෙදීම 7 වතාවක් 4x ධන 2y ඍණ 1 සමානයි බිඳුව ඍණ 11. ඔව් සෝරි මෙතන 11නේ. ඒකට වැරදි. මට මෙතන 1 කියලා ගත්තේ 11. 11 කියන්නේ 8යි. 8න් 11 ගියාම ඍණ 3යි ලැම්ඩා. ලැම්ඩා සමානයි ඍණ 2 බෙදීම 3යි. ඒතර අවශ්‍ය රේඛාව මෙතනින් මම ලිව්වොත් මේ පැත්තේ ලියමු. අවශ්‍ය රේඛාව මට එනවා 3x ධන y ඍණ 7 ඍණ 2 බෙදීම 3 වතාවක් 4x ධන 2y ඍණ 11 සමානයි බිඳුවයි. මේකත් ප්‍රමාණවත්. මේකට ඉරි කැලි දාලා තියුණත් ඇති. මේක සුළු කළොත් 9x ධන 3y ඍණ 7 ඍණ 8x ඍණ 4y ධන 22 සමානයි බිඳුවයි x ඍණ y ධන 14. තර තුනක් තියෙනවානේ මෙතන 21යිනේ. 7 මෙතන 3x 3න් වැඩි වෙනවනේ නේ. 3x ධන 3y ඍණ 21. ධන 22 කියන්නේ ඍණ 1 සමානයි බිඳුව. මේ විදිහට එනවා. එතකොට ලකුණු දෙද්දී මෙන්න මේ විදිහට ලකුණු දීලා තියෙනවා. මේකේ අගේ මෙන්න මේක u ධන ලැම්ඩා v සමානයි බිඳුව කියලා වචනේ කොහේ හරි තියෙනවා නම් 5යි. නැත්නම් මේ සමීකරණෙත් එක්ක තියෙනවා නම් මේ දෙකම තියෙනවා නම් 10යි. ඊට පස්සේ ඒකට ආදේශ කළා 1 2 තුලින් මේක යනවලා මේක ආදේශ කරාම තුලින් යන බැවින් කියලා මේක ආදේශ කරන සමීකරණයට 5යි ලැම්ඩා වලට අගේ 5යි. හදිසියවත් සුළු කළා ලැම්ඩා වලට මේ වගේ උත්තරයක් ඇවිල්ලා නැත්නම් මේ 15ක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ සමීකරණයට ලකුණු 5යි. මේක හෝ මේක සුළු කරලා තියෙන අත්‍යවශ්‍ය නැහැ. බව පෙන්වන්න නෙමෙයිනේ තියෙන්නේ. එතකොට ඒකත් සරල රේඛාවක සමීකරණයක් තමයි. උඩ ස්ටෙප් එක විතරක් තියුණා නම් ඇති. ඊට පස්සේ තියෙනවා දරුවෝ 9 වෙනි ගාන සරල රේඛාවේ තවත් තියරියක් සරල රේඛා අතර සුළු කෝණය හොයන්න කියලා. ඔය රේඛාවේ සමීකරණය x ඍණ y ධන 1. x ඍණ y ධන 1 සමානයි බිඳුවයි කියලා එන්නේ ඒක. මිස්ටේක් යා. මට ලකුණු 25 මේ තියෙනවා උඩ පේලියටනේ ලකුණු දෙන්නේ. ඔයගොල්ලන්ට අර චෙක් කරගන්න එක හොඳයි. x ඍණ y ධන 1. ඊට පස්සේ මෙතන කියනවා රේඛා අතර සුළු කෝණය මෙන්න මේ රේඛා දෙක අතර සුළු කෝණය හොයන්න කියලා. එතකොට හැම වෙලාවෙම දරුවෝ සරල රේඛා දෙකක් තියෙනකොට රේඛාවල සමීකරණේ රේඛාවල සමීකරණ නම් මෙතන ඕන වෙන්නේ නැහැ. ඒක සම්මත ෆෝමැට් එකට ලියා ගන්නවා නම් හොඳයි. ওই විදිහට භාගයට උක්ත කරන්නේ නැතුව ඒක හැම වෙලාවෙම ax ධන by ධන c සමානයි බිඳුව කියලා ලියනවා නම් හොඳයි. ඒක පුරුද්දක් විදිහට ලියන්න. මොකද හැම සූත්‍රයක්ම ඇවිල්ලා තියෙන්නේ ඒකට. ax ධන by ධන c සමානයි බිඳුව විදිහට තියෙන රේඛා විදිහට තියෙන එක. හැබැයි ඉතින් මේ ගානට ඒක අදාළ නැහැ. ওই විදිහට තියෙන එක ලේසි සමහර වෙලාවට ඒ ගාන හදන්න. ඊට මම පුරුද්දක් විදිහට ওই රේඛා දෙකේ සමීකරණය ලියනවා ax ධන by ධන c ෆෝමැට් එකට. මෙහෙම රේඛා දෙකක් තියෙනවා දීපු එක උත්ත කරලා ලියන්නේ. මේ දෙක අතර සුළු කෝණය අගේ අපිට ඕන. මේ රේඛාව මම ලියනවා x ඍණ 7y නෑ 4x ඍණ 3y ධන 2 සමානයි බිඳුව. ඔක්කොම x ධන පැත්තට අරන් ගියා. මේක
x ඍණ 7යි y ධන 1 සමානයි බිඳුව. ඔන්න ඔය විදියට. දැන් මේකේ තියරි කොටස තමයි රේඛා දෙකක් තියෙනවා නම් රේඛා දෙකේ අතර සුළු කෝණය හොයාගන්න. මේ රේඛාවේ අනුක්‍රමණය m1 මේ රේඛාවේ අනුක්‍රමණය m2 නම් රේඛා දෙක අතර සුළු කෝණය හොයන සූත්‍රය තමයි tan θ සමානයි m1 ඍණ m2 බෙදීම 1 ධන m1 m2 ගේ මාපාංකය. ඔන්න ඔය සූත්‍රය භාවිතා කළා තමයි ඔය ගානේ ඔය කොටස හදන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? මේ රේඛාවේ අනුක්‍රමණය හොයනවා y යුක්ත කරාම m සමානයි 4 බෙදීම 3යි. මේ රේඛාවේ අනුක්‍රමණය m සමානයි 1 බෙදීම 7යි. tan θ දාන සූත්‍රය tan θ සමානයි m1 ඍණ m2 බෙදීම 1 ධන m1 m2 ගේ මාපාංක මේක m1 මේක m2 කියලා හිතමු. m1 වලගේ 4 බෙදීම 3 ඍණ 1ට 7 1 ධන 4 බෙදීම 3 වාරයක් 1ට 7 මාපාංක 28 ඍණ 3 බෙදීම 21යි ඉරයට 28 21යි 25යි 28ට 28 කැපෙනවා 25ට 25 කැපෙට උත්තරේ 1යි. 1යි කියන්නේ θ සමානයි 45යි. 45යි නැත්නම් 5 බෙදීම 4යි. 45 හෝ 5 බෙදීම 4ේ උත්තරයක් තියෙන්න පුළුවන්. 45 කියනවා නම් අංශක විදියට තියෙනවා. අංශක ලකුණත් එක්ක. ওই විදියට ඒ ගාන හදන්න පුළුවන්. ඒතර ලකුණු දෙද්දී මෙන්න මේ රේඛාවල අනුක්‍රමණ ගන්නවට මේකේ අනුක්‍රමණය හොයනවට 5යි මේකේ අනුක්‍රමණය හොයනවට 5යි මේක නිවැරදිව ආදේශ කරනවට ලකුණු 5යි ඒ මේ සූත්‍රයට ලකුණු දීලා තියෙනවා m1 ඍණ m2 බෙදීම 1 ධන m1 m2 දාලා තියනවට 5යි ආදේශ කරනවට 5යි මේ උත්තරේට θ සමානයි 45යි කියලා ගන්නවට 5යි ওই විදියට ලකුණු 25 දීලා තියෙනවා. 10 වෙනි ගාන ඒ කොටසේ තියෙන 10 වෙනි ගාන. එතකොට මේක ඩිස්කෂන් එකට ටිකක් ලොකු වෙලාවක් ගියාට අතන මම පොඩ්ඩක් පුළුවන් තරම් හිමිහිට කතා කරන්නේ මේ හිමීට කියන වේගය අඩු කරලා ලොකු වෙලාවක් ගියාට අතරම එක්සෑම් එකේ ඔයගොල්ලෝ පය භාගයක් ඇතුළතව පුළුවන් උපරිම ගණන් ප්‍රමාණයක් ඔතනදී හදන්න ඕන. 10 වෙනි ගාන සාධාරණ විසඳුම් කියලා තියෙන්නේ sin x ධන sin 2x sin x ධන sin 2x සමානයි sin 3x කියලා තියෙනවා. ඔන්න ඔය විදිහට තියෙනවා. එතකොට මේ ගාන හදද්දී ඇත්තටම මේ ගාන හදද්දී ත්‍රිකෝණමිතියේදී සාධක මේක සාධක කඩා ගන්නවා. සාධක කඩා ගත්තට පස්සේ sin x සමානයි sin alpha ෆෝමැට් එකට තියුණොත් ඒක සාධාරණ විසඳුම් යන්නේ x සමානයි n5 ධන ඍණ 1 n වෙනි බලයේ වාරයක් alpha n අවයවයක් z කියලා. cos x සමානයි cos alpha තිබුණොත් x සමානයි 2 n5 ධන හෝ ඍණ alpha කියලා. n අවයවයක් z. tan x සමානයි tan alpha තිබුණොත් x සමානයි n5 ධන alpha n අවයවයක් z. ඔන්න ඔය විදිහට තමයි සාධාරණ විසඳුම් සඳහා වෙන සූත්‍ර තුන තියෙන්නේ. ඔන්න ඕක මුලින්ම මතක තියෙන්න ඕන ඔයගොල්ලන්ට. ඊට පස්සේ මේක සාධක කඩන්න ඔයගොල්ලෝ ප්ලෑන් එකක් ගහන්න ඕන. එතකොට මෙතනදී
මේක සාධක කරන්න එක පැත්තක් බිඳුව කරලා අනිත් පැත්ත try කරමු sin x ඍණ sin x ඍණ sin 3යි x ධන sin 2යි x සමාන බිඳුව. මම පොඩ්ඩක් කල්පනා කරලා තමයි ඒක ලිව්වේ. මේ දෙකේ අන්තරය ගත්තාම sin sin අන්තරයක් මේ අන්තරය ගත්තාම එනවා sin sin අන්තරයක් කියන්නේ 2යි cos කෝණ දෙකේ එකතුව බෙදීම 2යි කියන්නේ 2ix sin කෝණ දෙකේ අන්තරය බෙදීම දෙක කිව්වාම x ඍණ 3යි x දෙකෙන් බෙදුවාම ඍණ x කියලා sin x කියලා පදයක් තියෙනවා. ඒක ඇතුලේ ඊට පස්සේ මේ sin 2x මට ලියන්න පුළුවන් 2 sin x cos x කියලා. එතකොට මෙතනදී මේ සමීකරණයෙන් sin x එකක් මේක එකක් එළියට ගත්තාම එනවා ඍණක් එළියට ගත්තාම ඍණ sin x 2 cos x cos 2x ධන 2 sin x cos x සමානයි බිඳුව 2 sin x දෙකෙන් එළියට ගත්තාම ඍණ cos 2 x ධන cos x සමානයි බිඳුව මේ කෑල්ල වෙන වෙනම එක පැත්තක් දැන් සාධක කඩලා තියෙන්නේ සාධක කැඩුවම එක එක සාධකයේ වෙනම බිඳුව කරාම sin x සමානයි බිඳුවයි 2 sin x බිඳුව වුණා කියන්නේ sin x බිඳුව වෙනවා මෙතන එනවා cos 2x සමානයි cos x කියලා. මේකට සාධාරණ විසඳුම ගත්තොත් sin x සමානයි sin බිඳුව. එහෙනම් x සමානයි n5 n අවයවයක් z. මෙතනදී cos 2x සමානයි cos x කියලා ගත්තාම cos 2x සමානයි cos x. එතකොට cos x 2x සමානයි cos alpha සූත්‍ර දාන්න පුළුවන්. 2x සමානයි 2n5 ධන හෝ ඍණ x ධන අවස්ථාවට ගියාම 2x සමානයි 2n5 ධන x කියන්නේ x සමානයි 2n5 n අවයවයක් z ඍණ අවස්ථාවට ගියාම 2x සමානයි 2n5 ඍණ x 3x සමානයි 2n5 x සමානයි 2n5 බෙදීම 3යි n අවයවයක් z ඔන්න විදිහට එනවා මම ඉරි කෑලි දාලා පෙන්නන්නේ මේක n එකයි මේක n එකයි වෙනස් කියලා. එහෙම නැතුව හරියටම ලියනවා නම් මෙතන n1 දැම්මොත් මෙතන n2 දාන්න ඕන. මෙතන n3 දාන්න ඕන. මේ ඉරි කෑලි දාන්න නැත්නම් ඇත්තටම මෙතන n3. විදිහට එකිනෙකට වෙනස් n කියන එක තමයි මෙතන කතා කරන්නේ. ඒකට එහෙම ලකුණු එක්සෑම් එකේදී නම් එහෙම අඩු කරන්නේ නැහැ. n දැම්ම නම් කොහේ වුණත් ඒක ඇති හැබැයි n අවයවයක් z කියන එක කොහේ හරි එක තැනක හෝ තියෙන්න ඕන. එක තැනක හෝ තියෙන්න ඕන නැත්නම් ලකුණු පහක් අඩු කරනවා. ඕක ඊට වඩා වෙනස් ක්‍රම වලට ඕගොල්ලෝ හදලා තියෙන්න පුළුවන්. ඒකට අනුරූපව ලකුණු ලැබෙනවා. පළවෙනි ස්ටෙප් එක මෙන්න මේ විදිහට එක සාධකයක් අයින් කරලා තියෙනවා නම් ලකුණු 10ක් තියෙනවා. එතකොට මෙතන 5යි සාධාරණ විසඳුම් වලට ඉතිරි 5 බෙදලා තියෙනවා. එතකොට n අවයවයක් z කියන එක කොහේ හරි එක තැනක හෝ නැත්තම් මේ ලකුණු 25න් 5ක් අඩු වෙනවා. මේ n අවයවයක් z සමග උත්තරේ තියෙනවට තමයි මේ 5. n අවයවයක් z සමග උත්තරේ තියෙනවට තමයි මේ 5 තියෙන්නේ. හැබැයි 15ම අඩු කරන්නේ n අවයවයක් z කියන එක කොහේ හරි එක තැනක හරි ලියලා තියෙනවා නම් 15ම දෙනවා. එක තැනකවත් ලියලා නැත්තම් එක 5ක් අඩු කරලා ලකුණු 20යි දෙන්නේ. මොනාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න.